අද වෙලාවක කරන්නේ 2011 අපොස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්නවල පිළිතුරු සාකච්ඡාවේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක මෙන්න මේ වීඩියෝ එකෙන් 16 වෙනි කෙටි ප්‍රශ්න ඉඳන් 30 වෙනි කෙටි ප්‍රශ්නය දක්වා වූ කෙටි ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්නේ. පළවෙනි කෙටි ප්‍රශ්න 15 බැලුවේ නැත්නම් මීට කලින් වීඩියෝ එක බලලා මෙන්න මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. එතකොට 16 වෙනි ප්‍රශ්නය සාධක සොයන්න කියලා මෙන්න මෙහෙම ප්‍රකාශනයක් දීලා තිනවා. එතකොට බලමු මෙන්න මේ ප්‍රකාශනයේ සාධක සොයන්නේ කොහොමද කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම ලියාගමු ප්‍රකාශය x වර්ගයේ ඍණ a වර්ගයේ ධන x ධන a කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට දැන් ඔයාලට පේන්න ඕන මෙන්න මෙතන වර්ග පද දෙකක් තියෙනවා. ඒවා අනික වර්ග පද දෙක අඩු කිරීමක් තියෙන. ඒ කියන්නේ වර්ග පද දෙකක අන්තරයක් තියෙන. එතකොට මෙන්න මේ සුවිශේෂී පද දෙක දැක්කම ඔයාලට යම් කිසි මේක සාධක කැඩීමක් මතක් වෙන්න ඕනේ. ඒ මොකද්ද? වර්ග දෙකක සාධක කඩන්නේ කොහොමද? මෙන්න මෙහෙම. x ඍණ a වතාවක් x ධන a කියලා ඔයාලට ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ පද දෙක මේ විදිහටම ඔයාලා ලියාගන්න. දැන් ඔයාලට පේන්න ඕන මෙන්න මෙතනත් x ධන a කියලා පදයක් තියෙනවා. මෙන්න මෙතනත් x ධන a කියලා පදයක් තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන පද දෙක ගුණිතයක් විදිහට මෙතන තියෙන්නේ එන්නේ පද දෙකේ ගුණිතයට එකතු වෙච්ච පදයක් විදිහට. එතකොට මෙන්න මේකේ තවත් ඉස්සරහට සාධක කඩන් එනවා නම් දැන් ඔයාලට පේන්න ඕන මෙන්න මේ දෙක පොදු සාධක විදිහට තමා තියෙන්නේ කියලා. ඒ මොකද මෙන්න මේ ප්‍රකාශනයේ x ධන a කියලා පදයක් තියෙනවා. මෙන්න මේ ප්‍රකාශනයේ x ධන a කියලා පදයක් තියෙනවා. එතකොට අපිට පොදු වරහණක් දාලා එන්න ඒ පොදු පදය එළියට ගන්න පුළුවන්. එතකොට මේක පොදු පදය එළියට ගත්තාම මට එනවා මොකද්ද? x ධන a කියන පොදු පදය එළියට ගත්තොත් x ධන a වතාවක් මෙතනින් වාට ඉතුරු වෙනවා x ඍණ a කියන පදය ධන දැන් මෙතන තිබ්බේ x ධන a කියන පදේ විතරයි. ඒක අපි එළියට ගත්තා. එතකොට ඉතුරු වෙනවා මොකද්ද? 1 කියන එක. මෙන්න මෙහෙම තමයි ඔයාලට අවසාන පිළිතුර එන්නේ. බැලුවා තවට දැන් මේ වගේ උත්තරය හදලා බැරිලා සැකයි නම් ඔයා ආයෙ බලන්න මෙන්න මේ අපි සුළු කරපු ප්‍රකාශනයේ ආයෙ ಗುಣ කරලා මේ උඩ ප්‍රකාශනයේ එනවද කියලා. මොකද්ද කරන්න කිව්වේ? මේ ප්‍රකාශනය ಗುಣ කරලා බලන්න අපි මේ කලින් උඩ හදපු පේලිය හදපු ප්‍රකාශනයේ ඒ විදිහටම එනව නේද කියලා බලන්නකො. දැන් බලමු මේක. මෙන්න මේක මේ පොදු සාධකයේ මේ ප්‍රකාශනයෙන් ಗುಣ කරාම x ඍණ x ධන a x ඍණ a ගෙන් වැඩි කරාම මෙන්න මේ පද එනවා. x ධන a කියන එක මේ එකෙන් වැඩි කරාම මෙන්න මේක එනවා. එතකොට බලන්න අපි ගානට සාධක එක පෙළට විසඳගෙන ආවා. ඒ නිසා මෙන්න මේ වගේ පොදු සාධකයක් ගත්තොත් කෙලින්ම එළියට අරගෙන ඉතුරු සාධකය ලියන්න බය වෙන්න එපා. 17 වෙනි ගාන භාණ්ඩයක් විකිණීමේදී එහි ලකුණු කර මිලෙන් 8ක වට්ටමක් දෙනු ලැබේ. විකිණු මිල රුපියල් 368ක් නම් භාණ්ඩයේ ලකුණු කර මිල කීයද කියලා තමයි අහන්නේ. එතකොට මේ තියෙන්නේ ඔයාලා සාමාන්‍ය පන්ති කාමරේ හදන ගානේ අනිත් පැත්ත. ඒ කිව්වේ මොකද්ද? දැන් ඔයාලා සාමාන්‍ය පන්තිය හදන්නේ කොහමද? හදන්නේ ඔයාලට මෙන්න මේ භාණ්ඩයක් තියෙනවා කියලා හිතන්නකෝ. භාණ්ඩේ මිලක් ලකුණු කරලා තියෙනවා. මිල ලකුණු කරලා මේක පාරිභෝගිකයට විකුණද්දී යම්කිසි වට්ටමකට තමා දෙන්නේ කියනවා. එතකොට වක්කරි වට්ටමකට දෙනවා කියනවා. එතකොට අහන්නේ ඒ වට්ටම දුන්නට පස්සේ ඒ භාණ්ඩේ විකුණන මිල කීයද කියලානේ අහන්නේ. ඒක තමයි අපි සාමාන්‍ය පන්තියේදී හදන්නේ. දැන් මේක එහෙම නෙමෙයි මේකේ ඒකේ අනිත් පැත්ත අහලා තියෙන්නේ. ඔයාලට මෙන්න මේ පාරිභෝගිකයට විකුණන මිලක් දීලා තියෙනවා. අදාළ වට්ටමක් දීලා තියෙනවා. අහන්නේ මෙන්න මේක තමයි හොයන්න ඕන කියන්නේ. ඒ කියන්නේ භාණ්ඩේ ලකුණු කරපු මිල තමයි හොයන්න ඕන. එතකොට මේ ගාන විසඳන්නේ කොහොමද? මේක මම ඔයාලට ක්‍රම දෙකක් යටතේ විසඳන්න කියලා දෙන්න. ඉස්සෙල්ලාම බලමු පළවෙනි ක්‍රමය යටතේ කොහොමද විසඳන්නේ කියලා. දැන් මොකද්ද මේකේ වට්ටම මොකද්ද? 108ක වට්ටමක් දෙනවා කියනවා. එතකොට 108ක වට්ටමක් දුන්නා නම් රුපියල් 100ට ගත්ත භාණ්ඩයක් විකුණන්නේ කීයටද? 100ට ගත්ත භාණ්ඩයක් විකුණන්නේ 92කට. ඇයි ඒ? 108ක වට්ටමක් දෙනවනේ. ඒ කියන්නේ රුපියල් 100ක භාණ්ඩේ මිල රුපියල් 100 නම් ඒක විකුණන්නේ 92කට. ගත්ත මිලට වඩා අඩුවේ විකුණන්නේ. 108ක වට්ටමක් දෙනවනේ. 100ට ගත්ත භාණ්ඩේ 92කට වික්කා. දැන් අපි හොයන්න ඕන අදාළ භාණ්ඩේ ලකුණු කරපු මිල කීයද කියලා. දැන් ඔයා ඒක දන්නේ නැහනේ. ඒක තමයි හොයන්න ඕන. ඒක නිසා අපි මේකට බීජීය සංකේතයක් දාගමු. භාණ්ඩේ ලකුණු කරපු මිල අපි x කියලා හිතාගත්තොත් එතකොට x කියන එක 100ට 92කින් වැඩි කරාම තමයි මෙන්න මේ 368 කියලා එන්නේ. ඒ මොකද්ද? භාණ්ඩේ ලකුණු කරපු මිල. අපි වට්ටමක් ඇරලා මෙන්න මේ 100ට ගත්ත භාණ්ඩේ 92ට විකුණනවා නම් මෙහෙමනේ හදන්නේ. මෙන්න මේව වැඩි කරාම එනවා පාරිභෝගිකයට අවසානයේ මේ මිලට තමයි භාණ්ඩේ විකුණන්නේ. විකුණු මිල මෙන්න මේක කියලා එනවා. එතකොට අපි විතරම දන්නේ නැත්තේ මෙන්න මේක. දැන් ඊට පස්සේ මේ x උක්ත කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ නිකම්ම උත්තරේ එනවා. එතකොට x සමානයි 368 වැඩි කිරීම 100 බෙදීම 92 කියලා එනවා. එතකොට මේක සුළු කරාම එයාලට එනවා
368 92න් බෙදුවම 4යි කියලා එනවා. එතකොට 4 වරක් 100 400යි කියලා එනවා. එතකොට රුපියල් 400යි කියලා එනවා. භාණ්ඩේ කීයද? භාණ්ඩේ ලකුණු කරපු මේ x කියන මිල රුපියල් 400යි කියලා ඔයාලට එනවා. දැන් බලමු දෙවෙනි ක්‍රමයෙන් කොහොමද මේක හදන්නේ කියලා. දැන් මෙන්න මේ ක්‍රමය කලින් ක්‍රමයේ වගේම තමයි චුට්ටයි වෙනස් වෙන්නේ. හැබැයි කලින් ක්‍රමයේදී අර අපි 92කින් වැඩි කරානේ එන්නේ 92 කතාව සමහර ළමයින්ට තේරෙන්නේ නැතුව ඇති. මේ පාඩම් පිළිබඳ වැඩි අවබෝධයක් නැති ළමයින්ට නම් ඒක තේරෙන්නේ නැතුව ඇති. වැඩ කරන ළමෙක් නම් ඔයාලට ඒ ගාන නිකම්ම පහසුවෙන් තේරෙන්නේ නැති. ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේකෙනුත් අපි හදලා බලමු කොහොමද උත්තරේ එන්නේ කියලා. අපි අර ක්‍රමෙම තමයි තව චුට්ටක් පැහැදිලිව විස්තරාත්මකව තමයි මෙන්න මේ ක්‍රමයේදී හදන්නේ. කලින් ක්‍රමේ තේරුම් නැත්නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මෙන්න මේ ක්‍රමේ නම් වඩාත් හොඳට තේරෙයි. දැන් මොකද්ද? මේකෙත් අර වගේම තමයි භාණ්ඩේ ලකුණු කරපු මිල ඔයා x කියලා ගන්න. එතකොට භාණ්ඩේ ලකුණු කරපු x මිල x නම් වට්ටම කොච්චරක් හම්බ වෙනවද? හම්බ වෙන වට්ටම් මුදල ඒක අපි ඉස්සෙල්ලාම වට්ටම් මුදල හොයන්න කොහමද? භාණ්ඩේ ලකුණු කරපු මිල වැඩි කරනවා අදාළ මෙන්න මේ කියලා තියෙන වට්ටම් ප්‍රතිශතයෙන්. භාණ්ඩේ ලකුණු කරලා තියෙන මිල අපි x කියලා ගත්තානේ. එතකොට ඒක වැඩි කරන්න වටහම් මෙන්න මේ විකුණද්දි දෙන වට්ටම් ප්‍රතිශතයෙන් 108කින්නේ 108ක වට්ටමන්නේ දෙන්නේ. එතකොට වට්ටම් මුදල එන්නේ අදාළ ලකුණු කරපු භාණ්ඩේ ලකුණු කරපු මිල අදාළ ප්‍රතිශතයෙන් වැඩි කරාම. එතකොට මේක සුළු කරාම එනවා 8x බෙදීම 100යි කියලා. එතකොට දැන් භාණ්ඩේ අවසානයේ විකුණන්නේ කොහොමද? විකුණන්නේ අදාළ භාණ්ඩේ ලකුණු කරපු මිලෙන් මෙන්න මේ වට්ටම් මුදල අඩු කරලානේ අවසානයේ පාරිභෝගිකයට හම්බෙන්නේ. එතකොට විකුණුම් මිල කොහොමද එන්නේ? විකුණුම් මිල සමානයි ලකුණු කර මිල ඒකෙන් අඩු කරන්න ඕන මොකද්ද? වට්ටම් මිල. ඇයි එහෙම කරේ? අවසානයේ භාණ්ඩේ විකුණන මිල කොහොමද හොයන්නේ? භාණ්ඩේ ලකුණු කරලා තිබ්බ මිලෙන් අඩු කරන්න ඕන ඒ දෙනවා කියලා තිබ්බ වට්ටම් මිල. එතකොට ලකුණු කරපු මිල කීයද අපි ගත්තේ? අපි මුලින්ම ගත්තනේ ලකුණු කරපු මිල x කියලා ගත්තේ. ඒක අපි මෙතෙන්ට දාගමු. ලකුණු කරපු මිල x නම් වට්ටම් මිල කීයද? අපි වට්ටම් මිල උඩ හෙව්වා. කීයද? 8යි x බෙදීම 100යි කියලා. එතකොට දැන් ඔයාට උඩ දීලා තිබ්බා මොකද්ද? විකුණුම් මිල රුපියල් 368යි කියලා. එතකොට මේ විකුණුම් මිලට වඩා දාන්න පුළුවන් රුපියල් 368යි කියලා. මොකද ඔයාට දීලා තිබ්බ නිසා. දැන් අපි මෙන්න මේ පැත්ත තවත් ටිකක් සුළු කරගමු. 368 හැමම ලියාගමු. එතකොට මේක පොදු හරයක් විදිහට ගත්තාම 100යි x ඍණ 8යි x මෙන්න මෙහෙම කියලා එනවා. තේරුණානේ? පොදු හරයක් අරගෙන මේක සුළු කරන්න තියෙන්නේ. එතකොට 368 සමානයි 92යි x බෙදීම 100. එතකොට මේක සුළු කරාම අපිට කලින් උත්තරෙම එනවා නේද බලන්න. x සමානයි 368 වැඩි කිරීම 100 බෙදීම 92. එතකොට මේක සුළු කරාම එනවා මොකද්ද? x සමානයි මේක බෙදුවම 4යි 400යි කියලා. රුපියල් 400යි කියලා තමයි එන්නේ. කලින් උත්තරේම ආවා. මොකද්ද මේක කරේ? මේක අපි අර කලින් ක්‍රමයට වඩා ටිකක් දීර්ඝව හැදුවේ. මෙන්න මේක නම් ඕන ළමයිට තේරෙනවා. මොකද්ද ඉස්සෙල්ලාම මේ වට්ටම් මුදල එව්වා. ඊට පස්සේ විකුණුම් මිලට අපි මෙන්න මෙහෙම ප්‍රකාශයක් හදාගත්තා. මේ ප්‍රකාශය හැදුවම අපි දන්නේ නැති පද එකයි තියෙන x කියන පදය. ඊට පස්සේ x කියන එක උත්තර කරලා නිකම්ම මේ වගේ උත්තරේ හොයාගත්තා. ඒක නිසා මේ ගාන හදද්දි ඔයා කලින් හදලා නැහැ කියලා බය වෙන්න එපා. ඔයා මෙච්චර කල් ඉගෙන ගත්ත දේ ඉස්සෙල්ලාම ලියලා බලන්න. නිකම්ම ඊට පස්සේ උත්තරේ එනවා. බය වෙන්න දෙයක් නැහැ. 18 වෙනි ගාන රූපයේ දැක්වෙන්නේ O කේන්ද්‍රය වූ අර්ධවෘත්තයකි COB කෝණයේ අංශක 96ක් නම් x යගේ සොයන්න කියලා මෙන්න මෙහෙම ඔයාලට රූප සටහනක් දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ගාන ඔයාලට ක්‍රම දෙකකින් විසඳන්න මම කියලා දෙනවා. එතකොට ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ ගාන විසඳලා උත්තර ලබාගත්ත ළමයින්ගෙන් බහුතරයක් විසඳපු ක්‍රමය මොකක්ද කියලා. දැන් ගාන දිහා හොඳට ආය බලන්න මෙන්න මේ x කෝණය තමයි හොයන්න කියන්නේ. එතකොට මේ බැලුමට මේ x කෝණේ හොයාගන්න මොකක් හරි සම්බන්ධයක් ඔයාලට හොයාගන්න අමාරුයි. බලන්න මේකේ දීලා තියෙන රූප සටහන හොඳට බලලා මොනවා හරි හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. දැක්ක ගාම් පේනවා දැන් ඔයාලට කියලා දෙනවා මේක O කේන්ද්‍රය කියලා. O කේන්ද්‍රේ නම් මේ කේන්ද්‍රයත් වෘත්තයේ පරිධියත් යා කරන රේඛාව මොකද්ද? අරය. එතකොට ඔයාලට පේනවා OA OC
OB කියන්නේ වෘත්තයේ අරයන් කියලා. එතකොට අර්ධ වෘත්තයේ අරයන් කියලා. හැබැයි මේක ළමයි දැක්කට මේක වැඩි සැලකිල්ලට ගන්නෙ නැහැ. මොකද වෘත්තයේ අරය කිව්වහම මේක අරය කියලා දැක්කා. එච්චරයි එතනින් එහාට දෙයක් හිතන්නේ නැහැ. දැන් ඔයා බලන්න මෙන්න මේ AOC කියන ත්‍රිකෝණය දිහා AOC ත්‍රිකෝණේ AO කියන්නේ වෘත්තයේ අරය OC කියන්නේ වෘත්තයේ අරය. එතකොට NA පාද දෙකම වෘත්තයේ අරයන් වෙන නිසා ඒ පාද දෙක අගයන්ගෙන් සමානයි. හේතුව මොකද්ද? වෘත්තයේ අරයක් නිසා. එතකොට අරය ඕනෑම වෘත්තයක එක වෘත්තයක අරය හැමතැනම සමානයිනේ. ඒක නිසා මේ AO කියන එක COට සමානයි. එතකොට ඔයාට පේන්න ඕනේ දැන් මෙන්න මේ AOC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. සමද්විපාද ත්‍රිකෝණ වල වැදගත් ලක්ෂණ මොනවද? සමාන පාදවලට ඉස්සරහින් තියෙන කෝණ අගයන්ගෙන් සමානයි. එතකොට ඔයාට පළවෙනි ක්‍රමය මොකක්ද කිව්වේ? සමද්විපාද ත්‍රිකෝණය වල සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ අගයන්ගෙන් සමානයි කියලා. දැන් මෙන්න මේ AOC කියන ත්‍රිකෝණේ සමාන පාද මොනවද? මෙන්න මේ AO කියන එකයි CO කියන එකයි. එතකොට මම කිව්වේ මොකද්ද? සමාන පාදවලට ඉස්සරහින් තියෙන කෝණ සමානයි කියලා. මේ පාදෙට ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණය මෙන්න මේ පාදෙට ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණේ අගයන්ගෙන් සමාන වෙනවා කියනවා. එතකොට දැන් ඔයාට මෙන්න මේ කෝණේ x කියලා දීලා තියෙනවා. එතකොට ඒ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි කියලා දැන් අපි හොයාගත්තනේ. දැන් මේකත් x නම් ඔයාට මෙන්න මෙතනත් x කියලා ලකුණු කරන්න පුළුවන්. මොකද්ද අපි හේතු සහිතව ඔක්කොම කතා කරගෙන ආවා. දැන් ඔයාට පේන්න ඕන මෙන්න මේ ත්‍රිකෝණයක පාදයක් දික් කළා බාහිර කෝණයක් දීලා තිනවා. තව අභ්‍යන්තර කෝණ දෙකක අගයන් දීලා තිනවා. ඔයාලට මෙන්න මේකෙදි ප්‍රමේය දාන්න විතරයි තියෙන්නේ. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන ප්‍රමේය දැම්මම x ගේ නිකම්ම හොයාගන්න පුළුවන්. ඔයාලට යන්න පුළුවන් x ධන x සමානයි අංශක 96යි. මොකද්ද හේතුව? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන හේතුව මෙන්න මේ වරහන් ඇතුලේ ලිව්වා නම් වඩා හොඳයි. එතකොට මේ දෙක සුළු කරාම 2x සමානයි අංශක 96යි. එතකොට x කිය දෙන්නේ x වෙනවා. මේක සුළු කරාම අංශක 48යි කියලා. දැන් ඔන්න පළවෙනි ක්‍රමයෙන් අපි x ට එන අගය අංශක 48යි කියලා හොයාගත්තා. දැන් බලමු දෙවෙනි ක්‍රමයෙන් මේ ගාන කොහොමද විසඳන්නේ කියලා. දැන් දෙවෙනි ක්‍රමයේදී ඔයාලට මෙන්න මේ රූපසරානේ පොඩි නිර්මාණයක් කරන්න වෙනවා. ඒ මොකද්ද? මම ඔයාලට කරලා පෙන්නනවා. මෙන්න මේ CB කියන එක අපි කඩ ඉරකින් යා කරමු. එතකොට දැන් ඔයාලට පේනවා මේ ACB කියලා ත්‍රිකෝණයක් හැදිලා තියෙනවා. දැන් එතකොට මේ මොකද්ද දීලා තිබ්බ ඉස්සලාම රූපසරානේ? මෙන්න මේ ACB කියන මේ අර්ධ වෘත්තයන් දීලා තිබ්බේ. අර්ධ වෘත්තයක කොටසක් මේ දීලා තිබ්බේ. එතකොට අර්ධ වෘත්තයයි මේ ACB කියන ත්‍රිකෝණය දැක්කහම ඔයාට යම්කිසි ප්‍රමේයක් මතක් වෙන්න ඕන. ඒ මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ කියන ප්‍රමේය. එතකොට එන්නේ මේ ප්‍රමේය අනුව මෙන්න මේ මුළු කෝණය අංශක 90ක් වෙනවා. තේරුණාද? එන්නේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ කියන ප්‍රමේයෙන් මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. එතකොට දැන් අපි මෙන්න මේ කෝණයගේ හොයාගත්තා නම් අංශක 90න් මෙන්න මේ කෝණය අඩු කරාම මෙන්න මේ x ගියාගේ නිකම්ම හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කෝණයගේ හොයාගන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා කරපු දේම තමයි මෙතනදි කරන්න තියෙන්නේ. ඒ මොකද්ද? ඔයා දන්නවා මම ඉස්සෙල්ලා කිව්වා මේ OC OB කියන වෘත්තයේ අරයන්. එතකොට වෘත්තයේ අරයන් සමානයි. එකම වෘත්තයේ අරයන් කොතනින් බැලුවත් අගයන්ගෙන් සමානයි. එතකොට ඔයාට මෙන්න මේකේ අගය මෙන්න මේකේ අගයට සමානයි කියලා මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දැන් ඔයාට පේනවා OCB කියන ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි. එතකොට OCB සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. එතකොට සමද්විපාද ත්‍රිකෝණ වල වැදගත් ලක්ෂණ මොනවද? මම කලින් කිව්වා සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. අගයන්ගෙන් සමානයි. එතකොට මේ දෙක තමයි සමාන පාද. ඒවා ඉස්සරහින් තියෙන කෝණ අගයන්ගෙන් සමානයි. එතකොට මෙන්න මේ කෝණය y කියලා දාගත්තොත් මෙන්න මේ කෝණෙත් ඔයාලට y කියලා දාගන්න පුළුවන්. හේතු කතා කරන්නේ. එතකොට දැන් අපි y ට එන අගය හොයාගත්තා නම් වැඩේ හරි. එතකොට දැන් y හොයන්නේ කොහොමද? දැන් ඔයාලට පේනවා මේ කෝණ දෙකම අගයන්ගෙන් සමානයි. තව කෝණයක් මේක ඇතුළේ අභ්‍යන්තර කෝණයක අගය දීලා තිනවා. එතකොට OCB කියන ත්‍රිකෝණයක OCB කියන ත්‍රිකෝණයට වඩා දාන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි කියන ප්‍රමේය. එතකොට අපි ඒක දාලා බලමු. OCB ත්‍රිකෝණයට අපි OCB ත්‍රිකෝණය සලකලා තමයි මේක හදන්නේ. එතකොට y ධන අංශක 96 සමානයි අංශක 180යි. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි කියන හේතුව මෙන්න මේක වරහන් ඇතුළේ ලියුවා නම් වඩා හොඳයි. එතකොට 2y ධන අංශක 96 සමානයි අංශක 180යි. එතකොට 2y වලට එනවා කීයද? 84යි කියලා.
එතකොට අවසානයේ y එනවා සුළු වුණාම අංශක 42යි කියලා. දැන් එතකොට අපි මෙන්න y ට එන අගය අංශක 42යි කියලා හොයාගත්තා. ආයෙත් කියන දැන් පළවෙනි ක්‍රමයේ යටතේ මෙන්න මේක හොයලා ඉවරයි. x තාව 42යි කියලා. දැන් අපි දෙවෙනි ක්‍රමයේ යට තමයි මේ හදන්නේ. එතකොට දෙවෙනි ක්‍රමය කියලා මම මෙතන ලියන්න. දැන් එතකොට අපි දැන් y ට එන අගය අංශක 42යි කියලා හොයාගත්තා. දැන් තියෙන්නේ අපි ඉස්සෙල්ලා හොයාගත්තනේ ACB කියන කෝණය අංශක 90යි කියලා. මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ කියන හේතුව මත. එතකොට ඔයාලට ලියන්න පුළුවන්. ඒක ඔයා වරහන් ඇතුලේ ලියන නම් වඩා හොඳයි. මොකද්ද? ACB සමානයි අංශක 90යි කියලා. මොකද්ද හේතුව? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ කියන එක මේ වරහන් ඇතුලේ ලියන්න. එතකොට දැන් ඔයාලට ලියන්න පුළුවන්. මොකද්ද? අංශක x ධන අංශක y සමානයි අංශක 90යි කියලා. තේරුණානේ? මෙන්න මේ කෝණ දෙක එකතුව ඒ කෝණ දෙක එකතුලානේ මෙන්න මේ මුළු කෝණය හැදෙන්නේ. එතකොට මුළු කෝණය අංශක 90යි කියලා අපි කලින් දැන් උඩ හොයාගත්තා. දැන් අපි ඊට කලිනුත් හොයාගත්තා y කියන්නේ අංශක 42යි කියලා. එතකොට මේ y ට හොයාගත්තාගේ අපි මෙතනින් ආදේශ කරමු. x ධන අංශක 42 සමානයි අංශක 90යි. එතකොට මේක සුළු කරාම ඔයාලට එනවා කලින් ආපු උත්තරේම ඒ විදිහටම එනවා. කීයද? x සමානයි අංශක 48යි කියලා ලස්සනට එනවා. 19 වෙනි ගාන v වර්ග සමානයි u වර්ග ධන 2යි ඒ සූත්‍රයේ s උක්ත කරන්න කියලා තියෙනවා. එතකොට මෙන්න මේ ගානේ තියෙන වැදගත් වචනේ මොකද්ද? මෙන්න මේ උක්ත කරන්න කියලා දීලා තියෙන එක. එතකොට උක්ත කරන්න කියන්නේ මොකද්ද? උක්ත කරන්න කියන්නේ තනි කරන්න කියන තේරුම තමයි ඒකේ තියෙන්නේ. එතකොට අපි මේ ගාන කොහොමද හදන්නේ කියලා බලමුකෝ. දීලා තියෙනවා v වර්ග සමානයි u වර්ග ධන 2යි as කියලා. එතකොට අපිට දැන් තනි කරන්න ඕන මෙන්න මේ උක්ත කරන්න ඕන මේ s අකුර තමයි. එතකොට මෙන්න මේක දෙපැත්තටම u වර්ගයක් අඩු කරා නම් හරි. එතකොට මෙන්න මේ එකතු වෙලා තියෙන u වර්ගයේ බලපෑම මෙන්න මේ පැත්තෙන් අහෝසි වෙනවා. මොකද්ද කිව්වේ? දැන් මේ පැත්තේ 2as කියන පදයට u වර්ගයක් එකතු වෙලා තියෙනවා. දැන් අපිට s නේ තනි කරන්න ඕන. මේ එකතු වෙලා තියෙන පදය නැතිකරන්න දෙපැත්තටම සමානව u වර්ගය කියන පදයක් දැම්මනම් හරි. ඍණ u වර්ගයක් දැම්මනම් හරි. එතකොට මෙන්න මේ පැත්තෙන් මෙන්න මේක කැපිලා මෙන්න මෙහෙම යනවා. එතකොට වාට ඉතුරු වෙනවා මොකද්ද? v වර්ගය ඍණ u වර්ගය සමානයි 2as කියලා. දැන් මේ මොකක්ද තියෙන්නේ? 2a කියන එක මේ s ගෙන් ගුණ වෙලා තමයි මේ 2as කියන පදේ හැදලා තියෙන්නේ. දැන් අපිට s කියන එක තමයි උක්ත කරගන්න ඕන. එතකොට ඔයා මොකද්ද කරන්න? එතකොට මේ පැත්ත තනි කරන්න මේ 2a නැති වුණා නම් හරිය නේද බලන්න. දැන් s අකුර තනි වුණා නේද බලන්න. 2a කියන එක නැති වුණා නම් s කියන අකුර අපිට ගානට මේ එනවනේ මෙන්න මේ. එතකොට 2a කියන එක අපි නැති කරන්න කොහොමද? දැන් මේක ගුණිතයක් විදිහට තියෙන්නේ. එතකොට මේකේ බලපෑම අහෝසි කරන්න මේක ඔයා දෙකෙන් බෙදුවා 2a ගෙන් බෙදුවා නම් හරි. දැන් බලන්න උඩ 2a ට යට 2a කැපිලා යනවා. දැන් අපි මෙන්න මේ සමීකරණ එක පැත්තකට කරන දේ ඊට සමානව අනිත් පැත්තට කරන්න ඕන. එතකොට මේ පැත්ත 2a ගෙන් බෙදුවා නම් අපි මෙන්න මේ පැත්තත් 2a ගෙන් බෙදන්න ඕන. එතකොට ඔයාලට බලන්න අවසාන උත්තරේ ගානට එනවා. මෙන්න මේ උඩ 2a ට යට 2a කැපිලා ගිහිල්ලා මොකක්ද දෙන්නේ? s සමානයි v වර්ගය ඍණ u වර්ග බෙදීම 2a කියලා. දැන් මෙන්න මේ විදිහට දෙපැත්තටම මෙන්න මේ වගේ සමානව දාලා කරන්න තේරෙන්නේ නැත්නම් ඔයා කරන්න සමහරමයි පුරුදුලා තිනවා v වර්ග සමානයි u වර්ග ධන 2s නේ s නේ උත්තර කරන්න තියෙන්නේ. මේ එකතු වෙලා තියෙන u වර්ග මේ ධන u වර්ගෙන් මේ පැත්තේනේ. ඒක එහා පැත්තට යද්දි ඍණ u වර්ගයක් වෙනවා කියලා. ඊට පස්සේ මම ඒක ලියලා පෙන්නන්නකෝ. දැන් මේ අපි පළවෙනි ක්‍රමයෙන් ගාන හදලා ඉවරයි. අනිත් විදිය තමයි ගොඩක් ළමයි හදන විදිය. ඒක වුණත් ප්‍රශ්නයක් නෑ. v වර්ගය සමානයි u වර්ගය ධන 2as නේ ගාන තියෙන්නේ. එතකොට මේ ධන u වර්ගය මේ පැත්තට යද්දි ඍණ u වර්ගයක් වෙනවා කියලා ගන්නවා. v වර්ගය සමාන v වර්ගය ඍණ u වර්ගය සමානයි 2as. එතකොට මෙන්න මේ 2a මේ පැත්ත මේ පැත්තේ ගුණිතයක් විදිහට තියෙන 2a මේ පැත්තට යද්දි බෙදීමක් වෙනවා කියලා අරගෙන මෙන්න මෙහෙම s සමානයි v වර්ගය ඍණ u වර්ගය බෙදීම 2a කියලා අර කලින් ආපු උත්තරේම ගන්නවා. ඒක නිසා වැරදක් නෑ. ඔයා උඩ ක්‍රමෙන් හැදුවත් හරි මෙන්න මේ පහළ ක්‍රමෙන් හැදුවත් හරි. 20 වෙනි ගාන මෙන්න මේ ඔයාලා ප්‍රකාශනයක් දීලා ඒකේ අගය සොයන්න කියලා තියෙනවා. එතකොට මෙන්න මේ ගාන විසඳන්න කලින් මෙන්න මේ ගාන හා සම්බන්ධ වෙන වැදගත් කරුණු කිහිපයක් මම ඔයාලට මතක් කරලා ඉන්නම්. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ වැදගත් කරුණු තුනක් කොටු කරලා තියෙනවා. මෙන්න මේ ගානට අදාළ වෙන නිසා තමයි මම මේ වැදගත් වෙන නීති තුන ඔයාලට කියලා දෙන්න මේ වගේ කොටු කරගත්තේ. දැන් එතකොට පළවෙනි කියන්නේ ඕනේ මේ ටික කතා කරන්න කලින් මේ LG කියලා හැමතැනම තියෙනවා. ඒ මොකද්ද? log 10 පාදේ කියන එක තමයි කෙටි කරලා පහසුවට මෙන්න මේ LG කියලා ලියලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ වගේ දර්ශකයක්
තියෙද්දි ඒක මෙන්න මේ වගේ අදාළ ප්‍රකාශය ඉදිරියෙන් ලියා ගන්න පුළුවන්. එන්න ඒ නීතිය ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒක මොකද මෙන්න මේ ගානේ එන්න නිසා තමයි මම මේක ඔයාලට මෙතනින් දැම්මේ. දැන් එතකොට ඊළඟ එක තමයි මෙන්න මේ පද දෙකේම පාද දෙක සමානයි. මේ LG කියලා තියෙන අවස්ථා දෙකේම LG කියලා තියෙන LG කිව්වේ ලඝු 10 පාදේ කියන එකනේ. එතකොට අවස්ථා දෙකේම පාද සමානයි. එතකොට පාද සමාන ප්‍රකාශ ලඝු ප්‍රකාශන දෙකක් එකතු කරද්දී ඒක වඩ ගන්න පුළුවන් තනි ලඝු ප්‍රකාශනයක ඇතුළත තිබ්බ සංඛ්‍යා දෙකේ ගුණිතයක් විදියට. ඊළඟ එක තමයි මෙන්න මේ වගේ පාද සමාන ලඝු ප්‍රකාශන දෙකක් අඩු කරන්න තිබ්බොත් ඒක වඩ තනු ලඝු ප්‍රකාශනයක ලියා ගන්න පුළුවන් අදාළ ඇතුළත තිබ්බ සංඛ්‍යා දෙකේ බෙදීමක් විදියට. මෙන්න මේ තුනවා කලින් දැනගෙන තියෙන්න ඕන. දැන් එතකොට අපි බලමු ගාන දිහා. දැන් ඊට කලින් කියන්න ඕන තව දෙයක් තමයි දැන් ඔයාට මෙන්න මේ වගේ තිබ්බ ප්‍රකාශනයක් මේ වගේ ලියන්න පුළුවන් නම් බැරිලාත් මේ වගේ තිබ්බ ප්‍රකාශනයක් මෙන්න මේ ආකාරයෙන් ලියන්නත් ඔයාට අයිතියක් තියෙනවා. මොකද මම එහෙම කිව්වේ මේ උඩ තියෙන ගානේ අපි මේ වගේ දෙයක් කරන්න යන නිසා. එතකොට ලියාගමු ගාන ඉස්සලම්. මෙන්න මේක තමයි ඔයාලට දීලා තියෙන ගාන. දැන් එතකොට ඔයාලට පේන්න ඕන මෙන්න මේ වගේ ප්‍රකාශනයක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. බලන්නකො. මේ ඉස්සරහා සංගුණකයක් තියෙනවා මෙතනක් තියෙනවා. LG පහ මෙන්න මේ වගේ තියෙනවා. එතකොට මේ වගේ එකක් අපි මෙන්න මේ වගේ ලියා ගන්න පුළුවන් කියලා ඔයාලට කලින් මම දැන් ටිකකට කලින් කිව්වා. අපි බලමු මෙන්න මේ වගේ ප්‍රකාශනය මේ වගේ ලියුවම මෙන්න මේකට මොකක්ද එන්නේ කියලා. එතකොට ඔයාලට මේක ලියන්න පුළුවන් 5 වර්ගය කියලා. බලන්න මෙන්න මේ ප්‍රකාශනය මෙන්න මේ වගේ නේද කියලා. එතකොට ඒක සුළු කරාම මෙන්න මේ වගේ ගන්න පුළුවන්. ඒක විදිහට තමයි මේ තියෙන්නේ. එතකොට අපි මේක තවත් සුළු කර ගැනීමක් තමයි කරගත්තේ. මෙන්න මේ උඩ දාලා තිබ්බ නීතිය උපයෝගී කරගෙන. එතකොට මේ ටික ආයේ අපි මෙහෙම ලියාගමු. එතකොට දැන් ඔයාලට මම මොකද්ද කිව්වේ කලින් මෙන්න මේ වගේ පාද සමාන ලඝු ප්‍රකාශන දෙකක් එකතු කරන්න තිබ්බොත් ඇතුළත තියෙන සංඛ්‍යා දෙක ගුණ කිරීමක් විදිහට තනි ලඝු ප්‍රකාශනයකින් ලියා ගන්න පුළුවන් කිව්වා. එතකොට ඔන්න මේ තුනම එකපාර සුළු කරන්න පුළුවන්. ගොඩක් ළමයින්ට පැටලෙයි කියලා හිතලා මම මේ වෙනම මේ වගේ පළවෙනි දෙක අල්ලලා ඒක සුළු කරලා පස්සේ මේ දෙක අල්ලන්න යන්නේ. එතකොට මේක සුළු කරාම කීය දෙන්නේ 5 වර්ගය 25 25ටෙන් වැඩි කරාම 200යි කියලා එනවා. හරිද? එතකොට දැන් මම මෙන්න මෙතන තියෙන්නේ අපි අර කෙලවරේම කතා කරපු නීතිය. මොකද්ද? පාද සමාන ලඝු ප්‍රකාශන දෙකක් අඩු කරද්දී අපිට මේක තනි ලඝු අකුරකට ගේන්න පුළුවන්. එතකොට එනවා 200 බෙදීම 2යි කියලා. එතකොට මේක සුළු කරාම එනවා කීයද? 100යි කියලා. එතකොට මෙන්න මෙතනින් එහාට ඔයාලට තවත් සුළු කරන්න පුළුවන්. ඒ කොහොමද? දැන් 100 කියන්නේ මොකද්ද? 100 කියන්නේ 10 වර්ගය කියන එක. කොහොම මෙන්න මෙහෙම ලියා ගන්න. 10 වර්ගය. දැන් මම ඔයාලට කලින් දෙයක් කිව්ව නේද? මේ LG කියලා දාන්නේ log 10 පාදේ කියන එක. ඒක කෙටි කරලා තමයි ඔයා LG කියලා දාලා තියෙන්නේ. අපි එතකොට මේක ලියාගමු log 10 පාදේ මෙන්න මේක ඒ වගේම ලියා ගන්න. දැන් මෙහෙම එකක් නෙන්නේ. එතකොට මම ඔයාලට කිව්වා මෙන්න මේ වගේ අපි මෙතනදී කතා කරා මෙන්න මේ වගේ දර්ශකයක් තියදී මේ වගේ ඉස්සරහට ගේන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට මේක එනවා මෙන්න මේ ප්‍රකාශනය කොහොමද? 2යි log 10 කියලා. දැන් ඔයාලට පේන්න ඕන ඔයා දැනගෙන ඉන්න ඕන මෙන්න මේක 1යි කියලා. මොකද්ද? මෙන්න මේ ප්‍රකාශනය 1යි කියලා. එතකොට 2 වැඩි කිරීම එක කීය දෙන්නේ 2යි කියලා අවසාන උත්තරේ එනවා. මෙන්න මේ පියවර ටිකක් වැඩි වුණා. මොකද ඔයාලට තේරෙන්න කරේ. ඒ නිසා ඔයා ගාන හදනවා නම් මෙච්චර පියවර ඕනේ නැහැ. පියවර දෙකකින් විතර සුළු කරලා මේ වගේ උත්තරේ ලබා ගත්තා නම් ප්‍රමාණවත්. ඔයාලට වඩා තේරෙන්න තමයි මම මෙහෙම ගොඩක් පියවර අරගෙන ඔයාලට කියලා දුන්නේ. 21 වෙනි ප්‍රශ්නය රූපයේ දැක්වෙන A හා B හරහා යන සරල රේඛාවේ පළවෙනි ප්‍රශ්නය අනුක්‍රමණය කීයද? දෙවෙනි ප්‍රශ්නය සමීකරණය කුමක්ද කියලා තමයි ඔයාලෙන් අහලා තියෙන්නේ. එතකොට මෙන්න මේ බෝඩ් එකේ වම් පසින් තියෙනවා මෙන්න මේ ප්‍රශ්නෙට අදාළ ඛණ්ඩාංක තලය හා ඒ කියන AB ලක්ෂ හරහා යන සරල රේඛාවේ රූප සටහන. එතකොට බලමු මෙන්න මේ ගාන කොහොමද විසඳන්නේ කියලා. මෙන්න මේ ගානේ විසඳුම් ලබා ගන්න මම ඔයාලට ක්‍රම දෙකකින් කියලා දෙන්න. බලමු පළවෙනි ක්‍රමෙන් කොහොමද මේකේ උත්තර හොයාගන්නේ කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම පළවෙනි ක්‍රමෙන් තමයි මේකේ උත්තර හොයන්නේ. එතකොට අනුක්‍රමණය කියන එකේ තේරුම මොකද්ද? දැන් අනුක්‍රමණය හොයන්නේ කොහොමද? අනුක්‍රමණය හොයන්නේ අදාළ ඛණ්ඩාංක දෙකක් දීලා තියෙන සරල රේඛාවක් තියෙනවනේ. එන්නේ සරල රේඛාව අනුක්‍රමණය හොයන්නේ සරල රේඛාවේ තියෙන පැහැදිලි ලක්ෂ දෙකක් තෝර ගන්න ඕනේ. ඒ කියන්නේ එකිනෙකට යම් තාක් දුරින් තියෙන පැහැදිලි ලක්ෂ දෙකක් තෝරගෙන එන්නේ ලක්ෂ දෙකේ ඉස්සෙල්ලාම y ඛණ්ඩාංක වෙනස බෙදන්න ඕන
ඉන්නේ අපි උඩින් තෝරගත්ත පිළිවෙලටම ඉන්නේ තෝරගත්ත ලක්ෂ දෙකේ x ඛණ්ඩාංක වෙනසින්. එතකොට ඔයාට අනුක්‍රමණය කීයද කියලා එනවා. එතකොට අනුක්‍රමණය අපි සිම්පල් m වලින් දාගත්තොත් අනුක්‍රමණය කොහොමද හොයන්නේ? ලක්ෂ දෙකක් තෝරගන්න කිව්වා. එතකොට මෙන්න මේකේ a ලක්ෂය හරහත් වෙනවා b ලක්ෂය හරහත් වෙනවා කියලා තියෙනවා. එතකොට එන්නේ ලක්ෂ දෙකනේ මේ රූපස්ථානේ පැහැදිලි ලක්ෂ දෙක වෙන නෑනේ. වෙන ඛණ්ඩාංක අපිට හොයාගන්න අමාරුනේ. මේ රේඛාව මත තව ලක්ෂ වලින් යනවා. හැබැයි පැහැදිලිවම හොයාගන්න බෑ මේ a ලක්ෂයයි b ලක්ෂයයි හැර. එතකොට a ලක්ෂයේ අපි මෙන්න මේ තෝරගත්ත a b කියන ලක්ෂ දෙකෙන් කැමති ලක්ෂයක් ඉස්සලම තෝරගෙන එන්නේ a ලක්ෂයේ y ඛණ්ඩාංකයගේ x ඛණ්ඩාංකයක් y ඛණ්ඩාංකයගේ අනිත් ලක්ෂයේ y ඛණ්ඩාංකය අඩු කරන්න. එතකොට අපි මේ ඒක ඉස්සෙල්ලාම තෝරගමු මෙන්න මේ b ලක්ෂය. එතකොට b ලක්ෂයේ y ඛණ්ඩාංකය මොකද්ද? b ලක්ෂයේ y ඛණ්ඩාංකය බිඳුවයි. එතකොට ඒකෙන් අඩු කරමු a ලක්ෂයේ y ඛණ්ඩාංකය. a ලක්ෂයේ y ඛණ්ඩාංකය කීයද? ඍණ 2යි. එතකොට බෙදන්න ඕන අපි මේ තෝරගත්ත ලක්ෂ වල පිළිවෙලින්ම x ඛණ්ඩාංක වල වෙනසින්. එතකොට කීයද x ඛණ්ඩාංකය මේකේ? ධන 3යි. ඒකෙන් අඩු කරන්න ඕන මේකේ x ඛණ්ඩාංකය බිඳුවයි. එතකොට මේක සුළු කරාම කීයද එන්නේ? බිඳුවෙන් අඩු කරන්න ඕන ඍණ 2ක්. කීයද? ධන 2යි. ධන 2 යටට 3 එනවා. එතකොට 2 බෙදීම 3යි කියලා අනුක්‍රමණය එනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ අපි උත්තරේ හොයාගත්තා. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ සමීකරණය මොකක්ද කියලා. එතකොට සමීකරණය කියන්නේ කොහොමද දෙන්නේ? සරල රේඛාවක සාධාරණ සමීකරණය කොහොමද දෙන්නේ? සාධාරණ සමීකරණේ y සමානයි mx ධන c කියලා. එතකොට මේකේ දන්නේ නැති අකුරු දෙකක් තියෙනවා. ඒ මොකද්ද? මේ m කියන එකයි c කියන එකයි. m කියන්නේ මොකද්ද? අදාළ සරල රේඛාවේ අනුක්‍රමණය. c කියන්නේ අදාළ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය. එතකොට අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? අපි දැන් අනුක්‍රමණය හොයාගෙන ඉවරයි උඩ. දැන් අපිට මේකේ අන්තක්ඛණ්ඩය හොයාගත්තා නම් මේ කියලා තියෙන සමීකරණය පහසුවෙන්ම හොයන්න පුළුවන්. එතකොට අන්තක්ඛණ්ඩය කියන්නේ අදාළ රේඛාව මෙන්න මේ y අක්ෂයේ කපන තැන තියෙන y ඛණ්ඩාංකය අගට තමයි අපි අන්තක්ඛණ්ඩය එහෙම නැත්නම් මෙන්න මේ සිම්පල් මේ කැපිටල් c අකුරෙන් අර්ථ දක්වන්නේ. එතකොට මේකේ අන්තක්ඛණ්ඩය කීයද? මම මොකද අන්තක්ඛණ්ඩය කිව්වේ? අදාළ සරල රේඛාව y අක්ෂයේ කපන තැන තියෙන y ඛණ්ඩාංකයට තමයි අන්තක්ඛණ්ඩය කිව්වේ. එතකොට මේකේ කපන y අක්ෂයේ y ඛණ්ඩාංකය මොකද්ද? ඍණ 2. එතකොට මේ c කියලා ගන්න අපි ඍණ 2. එතකොට අපි හොයාගත්තා කියන්නේ මෙන්න මේ සාධාරණ සමීකරණේ ආදේශ කළ බලමු. එතකොට කීයද එන්නේ? y සමානයි m තාවේ කීයද? 2 බෙදීම 3යි. x එහෙම ලියන්න c කීයදාවේ ඍණ 2යි කියලා. එතකොට මෙන්න මේක තමයි ඔයාලට එන අදාළ සාධාරණ සමීකරණය. මේක ඕනනම් අපිට තව චුට්ටක් මේ පද එහාට මෙහාට කරන්න පුළුවන්. මොකද මේ බෙදීමේ තුනක් තියෙනවා. ඒක අපි හැම මෙන්න මේ සමීකරණයම හැම පැත්තම 3ෙන් වැඩි කරමු. එතකොට 3y සමානයි 2x ඍණ 6 කියලා එනවා. එතකොට අවසාන උත්තරේ මෙන්න මේ වෙනවා. මොකද 3y සමානයි 2x ඍණ 6 කියලා. දැන් අපි බලමු දෙවෙනි ක්‍රමයෙන් මෙන්න මේ ලබාගත් විසඳුමම ආයෙත් ලබා ගන්න කොහොමද කියලා. දැන් දෙවෙනි ක්‍රමයේදී අපි කරන්නේ දැන් අපි ඉස්සෙල්ලා පළවෙනි ක්‍රමයේ කතා කරන්නේ මේ සරල රේඛාවේ සමීකරණය කුමක්ද දාලා තිබ්බ ප්‍රශ්නේ අපි හෙව්වේ y සමානයි mx ධන c කියන සාධාරණ සමීකරණය භාවිතා කරලා. එතකොට මෙන්න මේ දෙවෙනි ක්‍රමයේදී අපි කරන්නේ මේ කලින් පාවිච්චි කරපු සමීකරණය භාවිතා කරලා මෙන්න මේ ප්‍රශ්න දෙකටම එකවර උත්තර ලබා ගන්න තමයි මෙන්න මේ ක්‍රමයෙන් අපි කරන්න යන්නේ. එතකොට ලියමු ඉස්සෙල්ලාම දෙවෙනි ක්‍රමය. එතකොට මම මොකද්ද කලින් කිව්වේ? සරල රේඛාවක සාධාරණ සමීකරණය කොහොමද ලියන්නේ? y සමානයි mx ධන c කියන සමීකරණය. y සමානයි mx ධන c කියන සමීකරණය. එතකොට මෙන්න මේ සමීකරණේ දන්නේ නැති පද කීයක් තියෙනවද? දන්නේ නැති පද දෙකක් තියෙනවා. එතකොට දැන් සරල රේඛාවක සාධාරණ සමීකරණය මේක නම් මෙන්න මේ සමීකරණේ කියන්නේ මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය. මෙන්න මේ රේඛාවනි සමීකරණය. එතකොට අදාළ රේඛාව මත තියෙන ලක්ෂ හැම එකක්ම මෙන්න මේ රේඛාව තෘප්ත කරන්න ඕන. ඒ කිව්වේ මොකද්ද? දැන් මේක සාධාරණ සමීකරණයක් කියලා ගත්තොත් මේ සමීකරණයට එන සමීකරණය මේ ලිව්වේ අපි ඒ සමීකරණය මත තියෙන ලක්ෂත් මෙන්න මේ සමීකරණය අනුගමනය කරන්න ඕන. එතකොට මෙන්න මේ තියෙන දන්නේ නැති දේවල් දෙකක් තියෙනවානේ. m කියන එකක් දන්නේ නැහැ, c කියන එකක් දන්නේ නැහැ. එතකොට මෙන්න මේ රේඛාව මත තියෙන මොකක් හරි ලක්ෂ දෙකක් තෝරගෙන මෙන්න මේ සමීකරණය වෙන වෙනම ආදේශ කරලා අපි සම්බන්ධතා දෙකක් ගන්න ඕනේ. එතකොට මේ සම්බන්ධතා දෙකෙන් භාවිතා කරලා අපි සමගාමීව විසඳලා මේ m ට එනගයයි c ට එනගයයි හොයන්න තමයි මෙන්න මේ ක්‍රමයෙන් යන්නේ. බලමු දැන් කිව්ව දේ කරන්න. එතකොට මෙන්න මේ රේඛාවමත් තියෙන පැහැදිලි ලක්ෂ දෙකක් කියන්න කිව්වොත් ඔයාලට කියන්න පුළුවන් ඉක්මනින්ම ඒ මොකද්ද a ලක්ෂයයි b ලක්ෂයයි කියලා. එතකොට a ලක්ෂයේ කණ්ඩායම අපි ඉස්සෙල්ලා මෙන්න මේ සමීකරණය වෙන වෙනම ආදේශ කරලා බලමු. එතකොට a ලක්ෂයේ කණ්ඩායම මොනවද? a ලක්ෂයේ කණ්ඩායම ලියන්නේ කොහොමද? බිඳුවේ ඍණ 2 තමයි ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේකේ x කණ්ඩායමේ බිඳුවයි y කණ්ඩායමේ ඍණ 2යි. එතකොට මෙන්න මේ සමීකරණේ මෙන්න මේ x ට ආපු වගේනොත් y ට ආපු වගේනොත් ආදේශ කරලා බලමු. එතකොට අපි මේ a ට තමයි ආදේශ ඒ ලක්ෂය තමයි මෙන්න මේ සමීකරණේ ආදේශ කරන්නේ. ඒ ලක්ෂය y කණ්ඩායමේ කියලා ඍණ 2යි. m අපි දන්නේ නැහැ x කීයද? බිඳුවයි. එතකොට c කීයද එනවා? c නිකම් වෙනවා ඔයාලට කීයද එන්නේ? මේ බිඳුවෙන් වැඩි කරාම මොකද? ඕනම සංඛ්‍යාව බිඳුවෙන් වැඩි කරොත් අගේ ශුන්‍ය වෙනවා. එතකොට ඍණ 2 සමානයි
C කියලා එනවා. ඒ කියන්නේ C කියලා එනවා ඍණ 2යි කියලා. අපි ඉස්සලා කලින් අන්තක්ඛණ්ඩය කොහොමද අපි කලින් අන්තක්ඛණ්ඩය හෙව්වේ අපි දන්නවා අන්තක්ඛණ්ඩය මොකද්ද කියලා. හැබැයි මෙන්න මේ ක්‍රමේ අන්තක්ඛණ්ඩය කියන එකේ තේරුම දන්නේ නැති ළමයට වඩාත් යෝග ක්‍රමයක් කියලා මට මේක කියන්න පුළුවන්. ඒ මොකද්ද? දැන් අපි දන්නවනේ මම කලින් කොනේ අන්තක්ඛණ්ඩය මොකද්ද කියලා. අන්තක්ඛණ්ඩය කිව්වේ අදාළ සරල රේඛාව y අක්ෂයේ කපන දැන තියෙන y කණ්ඩාංකය කියලා. බැලුවත් ඉන්නේ ඒ තේරුම දන්නේ නැති ළමයෙක් ඉන්නවා නම් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා මේ c ට එනාගේ නිකම්ම හොයන්න පුළුවන්. දැන් අපි බලමු b ලක්ෂයත් මෙන්න මේ සමීකරණේ ආදේශ කරලා. එතකොට b ලක්ෂයේ කණ්ඩාංක මොනවද? b ලක්ෂයේ කණ්ඩාංක 3 බිඳුව කියලා තමයි එන්නේ. එතකොට අපි මේ සමීකරණය ආදේශ කරමුකෝ b ලක්ෂය. y ට එන්නේ මොකද්ද? y ට එන්නේ 3. y ට එන්නේ බිඳුව. m ට කීයද? අපි m ට එනාගේ දන්නේ නැහැ. m හැමම ලියාගමු. x කණ්ඩාංකය කීයද? x කණ්ඩාංකය 3යි. එතකොට c එනවා කීයද? c එනවා අපිට මෙන්න මෙතනින් ආව ඍණ 2යි කියලා. එතකොට කීයද? 3යි බිඳුව සමානයි 3m ඍණ 2 කියලා එනවා. 3m ඍණ 2 කියලා එනවා. එතකොට මේක විසඳුවාම වලට එනවා m සමානයි 2 බෙදීම 3යි කියලා. බලන්න අපි ඉස්සෙල්ලා ගත්තම උත්තර ටික මෙන්න මේ ක්‍රමෙනොත් ඒ විදිහටම ආවා. එතකොට දැන් පළවෙනි ප්‍රශ්නෙට නිකම් උත්තරය එල්ල තියෙන්නේ මොකද m නේ අනුක්‍රමණය යන්නේ. අනුක්‍රමණය අපි m කියලා ගත්තේ. එතකොට 2 බෙදීම 3යි කියලා නිකම්ම ආවා. දැන් දෙවෙනි ප්‍රශ්නේ උත්තරය හොයමු. දෙවෙනි ප්‍රශ්නේ ආන්නේ සමීකරණය මොකද්ද කියලා. එතකොට සමීකරණේ අපි දන්නවා මොකද්ද සමීකරණේ? y සමානයි mx ධන c නේ සමීකරණේ. එතකොට ඒ සමීකරණේ අපි m හොයාගත්ත දැන් c ත් හොයාගත්තා. ඉන්නේ හොයාගත්තා කියන දෙක දැම්ම නම් අපිට සමීකරණය අගය නිකම් වෙනවා. එතකොට y සමානයි m ට හොයාගත්ත 2 බෙදීම 3යි x වතාවක් ධන c කියලාවේ ඍණ 2යි කියලා. එතකොට කොහොමද එන්නේ? y සමානයි 2යි x බෙදීම 3 ඍණ 2 කියලා. එතකොට කලින් කරා වගේම මේ සමීකරණයම අපි 3ෙන් වැඩි කරමු. එතකොට 3y සමානයි 2x ඍණ 6 කියලා එනවා. අපිට මෙන්න මේ සමීකරණය තමයි කලින් වතාවෙත් ආවේ. එතකොට පළවෙනි ක්‍රමෙන් හැදුවත් හරි මෙන්න මේ දෙවෙනි ක්‍රමය පාවිච්චි කරලා හැදුවත් හරි මෙන්න මේ ක්‍රමය වඩාත් යෝග වෙන්නේ අනුක්‍රමණය කියන අන්තක් සමාන අන්තක්ඛණ්ඩය කියන වචනේ තේරුම දන්නේ නැති ළමෙක් ඉන්නවනම් මෙන්න මේ ක්‍රමය තමයි ගොඩක්ම යෝග්‍ය වෙන්නේ. 22 වෙනි ගාන රූපයේ දැක්වෙන ABCD EF සවිධ චඩාස්ත්‍රයේකී AC සමානයි F වීමට හේතු දක්වන්න කියලා මෙන්න මෙම රූප සටහනක් ඔයාලට දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේකේ දැක්ක ගාම ඔයාලට පේන්න ඕන වැදගත් වචනයක් තියෙනවා. ඒ මොකද්ද? ABCD EF සවිධි ෂඩාස්ත්‍රයක් කියන එක. ඒ කියන්නේ මෙන්න මේ රූප සටහන ABCD EF කියන්නේ සවිධි ෂඩාස්ත්‍රයක් කියන එක. එතකොට ෂඩාස්ත්‍රයක් කියන්නේ මොකද්ද? ෂඩාස්ත්‍රයක් කියන්නේ පාද 6කින් වැහිච්ච, ඒ කියන්නේ පාද 6කින් සංයුත වෙච්ච තල රූප සටහනකට තමයි ෂඩාස්ත්‍රයක් කියන්නේ. එතකොට සවිධි ෂඩාස්ත්‍රයක් කියන්නේ මොකද්ද? සවිධි කියන්නේ සෑම අතින්ම සමාන, ඒ කියන්නේ හැම පාදයක්ම අගයන්ගෙන් සමාන වෙච්ච තල රූපෙට තමයි සවිධි ෂඩාස්ත්‍රයක් කියන්නේ. එතකොට මේ සවිධි කියන වචنين ඔයාලට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ මොකද්ද? දැන් ෂඩාස්ත්‍රයේ ෂඩාස්ත්‍රයක් කිව්වම පාද කීයක් තියෙනවද? ෂඩාස්ත්‍රයක් කිව්වම පාද 6ක් තියෙනවා. ඒ වගේම කෝණ 6කුත් තියෙනවා. එතකොට සවිධි ෂඩාස්ත්‍රයක් කිව්වම ඒ පාද 6ම අගයන්ගෙන් සමාන වෙනවා. ඒ වගේම ඒ කෝණ 6ත්, ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ 6ත් අගයන්ගෙන් සමාන වෙනවා. එතකොට දැන් අහන්නේ මොකද්ද? මෙන්න මේ AC කියන පාදය FB කියන පාදයට සමාන වෙන්න හේතු අහන්නේ. එතකොට මේක බැලු බැලමට උත්තරේ හොයන්න විදියක් කොහොමවත් කල්පනා වෙන්නේ නැහැ. හැබැයි ඔයා මෙන්න මෙහෙම හිතුවනම් ඔයාට යම් විදියක් මතක් වෙන්න පුළුවන්. ඒ කොහොමද? දැන් ඔයා දන්නවනේ අංග සාමය කරන්න. අංග සාමය කරාම මේ ත්‍රිකෝණේ දැන් ත්‍රිකෝණයක් හිතලා මේ දැන් මේ AC කියන්නේ මොකද්ද? මේ ABC කියන ත්‍රිකෝණයේ පාදයක්. FB කියන්නේ මොකද? FAB කියන ත්‍රිකෝණයේ පාදයක්. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕන මොකක් හරි ත්‍රිකෝණ දෙකක් අංග සාමයි කියලා පෙන්නුවොත් ඒකේ ඉතුරු අනුරූප අංගත් අගයන්ගෙන් සමාන වෙනවා කියන එක. එතකොට බැරි වෙලාවත් අපි මේ ABC ත්‍රිකෝණය මේ AFB කියන ත්‍රිකෝණයට අංග සාමයි කියලා පෙන්නුවා නම් එතකොට වැඩේ හරි. එතකොට නිකම්ම මේ AC කියන එක FB කියන එකට සමානයි කියලා ලියන්න පුළුවන්. එතකොට බලමු අපි මේ ABC ත්‍රිකෝණය BAF කියන ත්‍රිකෝණයට අංග සම වෙනවද කියලා ලියන්න පුළුවන්ද කියලා. දැන් අපි ඉස්සරහම නිකෝ ABC ත්‍රිකෝණය හා FAB ත්‍රිකෝණ වලින් කියලා ලියමුකෝ. එන්නේ ත්‍රිකෝණ දෙකෙන් තමයි අපි මේ අංග සාමය කරන්නේ නැහැ. මොකද්ද? FBC කියන ත්‍රිකෝණයයි සමාන ABC කියන ත්‍රිකෝණයයි FAB කියන ත්‍රිකෝණයයි. එතකොට මේ මොකද්ද? මේ FA කියන්නේ මේ තිබ්බ ෂඩාස්ත්‍රයේ පාදයක්. එතකොට මේ AB කියන්නේ මොකද්ද? BC කියන්නේ මොකද්ද? DC කියන්නේ මොකද්ද? ED කියන්නේ මොකද්ද? EF කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ මෙන්න මේ සවිධි ෂඩාස්ත්‍රයේ පාද. එතකොට මේ මම කලින් කිව්වා සවිධි ෂඩාස්ත්‍රය නම් මේ හැම පාදයක්ම අගයන්ගෙන් සමානයි කියලා. එතකොට මේ හැම පාදයක්ම දිගින් සමාන වෙනවා.
එතකොට ඔයාලට ඉස්සෙල්ලාම ලියන්න පුළුවන් මේ FA පාදය BC පාදයට සමානයි කියලා. මොකද්ද? BC පාදය සමානයි FA කියලා. හේතුව මොකද්ද? සවිදි ෂඩාශ්‍රයේ පාද කියලා මෙන්න මේ වරහන් ඇතුලේ ලියවනම් හරි. එතකොට සවිදි ෂඩාශ්‍රයක හැම පාදයක්ම අගයන්ගේ සමාන වෙනවා. එතකොට මෙන්න මේ මොකද්ද? මෙන්න මේ කෝණය තමයි මෙන්න මේ සවිදි ෂඩාශ්‍රයේ තියෙන එක් අභ්‍යන්තර කෝණයක්. මේ හැම එකම මේ නිල් පාටින් කෝණ මාක් කරන්නේ මෙන්න මේ රූපේ තියෙන අභ්‍යන්තර කෝණය. එතකොට මම මොකද්ද කිව්වේ කලින්? අදාළ සමයක සවිදි ෂඩාශ්‍රයක් නම් මේ හැම අභ්‍යන්තර කෝණයක්ම අගයන්ගෙන් සමාන වෙනවා කියලා. එතකොට අපිට මේ ලියන්න පුළුවන් මේ CBA කියන කෝණය FAB කියන කෝණයේ අගයට සමානයි කියලා. මොකද්ද හේතුව? සවිදි ෂඩාශ්‍රයේ අභ්‍යන්තර කෝණ කියන එක. මොකද්ද? CBA කෝණය සමානයි FAB කියන කෝණයට. හේතුව මොකද්ද? වරහන් ඇතුලේ මතක් කරලා ලියන්න. සවිදි ෂඩාශ්‍රයේ අභ්‍යන්තර කෝණ කියලා. දැන් අපි අවස්ථා දෙකක් හොයාගත්තා. තව එකක් හොයාගත්තා නම් මෙන්න මේ මොකක් හරි අංග සමාවස්ථාවක් යටතේ මේක සමානයි කියලා පෙන්වන්න තිබ්බා. එතකොට ඔයාලට පේනවල මේ AB කියන පාදය මේ ත්‍රිකෝණ දෙකටම පොදුයි කියලා. එතකොට ඔයාලට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් AB සමානයි AB කියලා. මොකද්ද හේතුව? පොදු පාදය කියලා. මේ මං කිව්ව හැම හේතුවම අනිවාර්යයෙන් මේ වරහන් ඇතුලේ ලියන්න. එතකොට දැන් ඔයාලට පේනවා පා කියන අවස්ථාව යටතේ මෙන්න මේ ABC කියන ත්‍රිකෝණයයි FAB කියන ත්‍රිකෝණයයි අංග සම වෙලා තියෙනවා කියලා. එතකොට මොකක්ද ලියන්න පුළුවන්? ABC ත්‍රිකෝණය අංග සමයි FAB කියන ත්‍රිකෝණයට. මොකක්ද හේතුව? පා කියන අවස්ථාව. පාදිකුයි කෝණිකුයි තවත් පාදිකුයි සමාන වෙලා තමයි මෙන්න මේ අවස්ථාව යටතේ අදාළ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ගත්තේ. එතකොට දැන් ඔයාලට පේනවා මෙන්න මේ අභ්‍යන්තර කෝණය ඉස්සරහින් තමයි මෙන්න මේ FB කියන පාදේ තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ අභ්‍යන්තර කෝණය ඉදිරින් තමයි මෙන්න මේ AC කියන පාදේ තියෙන්නේ. එතකොට ඔයාලට ලියන්න පුළුවන් AC සමානයි FB කියලා. මොකද්ද හේතුව? අදාළ මෙන්න මේ අංග සම ත්‍රිකෝණවල දැන් අපි හොයාගත්තනේ ABC කියන්නේ අංග සම මෙන්න මේ ABC කියන ත්‍රිකෝණය ABF කියන ත්‍රිකෝණයට අංග සමයි කියලා. එතකොට අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග අගයන්ගෙන් සමාන වෙනවා. එහෙම නැත්නම් අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප පාද අගයන්ගෙන් සමානයි කියලා මේ වරහන ඇතුලේ ලියවනම් හරි. එතකොට මේ අභ්‍යන්තර කෝණයට ඉදිරියෙන් තියෙන පාදය මේ අනිත් ත්‍රිකෝණය මේ අභ්‍යන්තර ආයත කියනවා මෙන්න මේ ෂඩාශ්‍රයේ මෙන්න මේකනේ අභ්‍යන්තර කෝණය. මෙන්න මේ අභ්‍යන්තර කෝණයට ඉදිරියෙන් තිබ්බ මෙන්න මේ AC කියන පාදය මෙන්න මේ ත්‍රිකෝණය මේ ෂඩාශ්‍රයේ අභ්‍යන්තර කෝණය මෙන්න මේකනේ. එන්නේ එකෙන් ඉස්සරහා තියෙන කෝණය මෙන්න මේ FB කියන පාදයට සමානයි කියලා ලියන්න පුළුවන්. මොකද හේතුව? අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප පාද දිගින් සමානයි කියලා ලියවනම් මේ වරහන් ඇතුලේ වැඩේ හරි. 23 වෙනි ගාන වෘත්තයේ පරිධියේ සංඛ්‍යාත්මක අගය එහි වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමාන වන්නේ වෘත්තයේ අරය කීයක් වූ විටද කියලා තමයි ඔයාලෙන් අහලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ මෙන්න මේ වැදගත් වචනයක් දැන් දෙකක දාලා තිනවා. මොකද්ද? වෘත්තයේ පරිධියේ සංඛ්‍යාත්මක අගය. ඇයි මේ වෘත්තයේ පරිධියේ නිකං අගය කියන්නේ නැතුව සංඛ්‍යාත්මක කියලා දාලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතනත් දාලා දිනවා වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගය කියලා. ඕනනම් මේ ප්‍රශ්නේ ලියන හදනපු එක්කෙනාට දාන්න තිබ්බා වර්ගඵලයේ අගය කියලා. ඇයි එහෙම මේ පරිධියේ අගයයි වර්ගඵලයේ අගයයි කියලා දාන්නේ නැතුව පරිධියේ සංඛ්‍යාත්මක අගය වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමානයි කියලා දැම්මේ. එන්න ඒක ඉස්සෙල්ලා පොඩ්ඩක් තේරුම් ගමුකෝ. මොකද දැන් පරිධිය කියන්නේ මොකද? පරිධිය කියන්නේ දිග. ඒක දිගක්මයි විදිහට පරිධියමයි ඉන්නේ. එතකොට පරිධියේ ඒකකෙන්නේ අපි දැන් සෙන්ටිමීටර වලින් මයින්නවා කියලා හිතන්නකෝ. සෙන්ටිමීටර හරි මීටර හරි. මීටර හිතමු මීටර වලින් මේමයි ඉන්නේ. පරිධියේ දිගමයි ඉන්නේ මීටර වලින්. එතකොට පරිධියේ දිග මැන්නාම එනවා මොකක් හරි අගයක් ඒක ඒකකේ එන්නේ මීටර කියලා. මම හිතුවා මීටර වලින් මයින්නවා කියලා මම ගත්තා. හරිද? ඕන්න වෙන ඒකක වලින් මයින්ඩක් පුළුවන්. එතකොට පරිධියේ දිගේ එන්නේ මොකක් හරි අගයක් එනවා ඒක මීටර වලින් එන්නේ. එතකොට එන්නේ වෘත්තේ වර්ගඵලය මැන්නොත් එන්නේ මොකද්ද? වර්ගඵලය. ඒකටත් මොකක් හරි ඒ අගය මෙනවා. ඒ අගය හරි වෙන අගයක් හරි හිතන්න. අගය එනවා ඒක ඒකකේ එන්නේ මොකද්ද? ඒකත් මීටර වලින් මැන්නොත් වර්ග මීටර කියලා එන්නේ. එතකොට දැන් මේකේ වර්ගඵලයන් සමාන කරන්න පුළුවන්ද? දැන් මේ අගයන් දෙක සමාන වුණාට වැඩක් නැහැ. මොකද මේ ඒකක දෙකක් තියෙන්නේ. කවදාවත් මීටර කියන එක මීටර වර්ගයට සමාන වෙනවද? නෑනේ. ඒක නිසා තමයි කියන්නේ මෙන්න මේ පරිධියේ සංඛ්‍යාත්මක අගය. දැන් මෙතන මොකක් හරි සංඛ්‍යාවක් නෙන්නේ 14 15 මොකක් හරි වගේ සංඛ්‍යාවක් නෙන්නේ. එන්නේ සංඛ්‍යාවේ අගය මෙන්න මේ වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමානයි කියන්නේ. නැත්තම් මේ ඒකක එකම ගත්තොත් කවදාවත් මේ දෙක සමාන කරන්න බෑ. හේතුව මොකද්ද?
මේක තියෙන්නේ මොකක් හරි ඒකකයකින් වර්ගඵලයේ තියෙන කොහමද? ඒ ඒකකය වර්ග වෙලා. පේනවනේ මේක මීටර වලින් මැන්නක් තිබ්බොත් මෙන්න මේක එන්නේ වර්ග මීටර කියලා. එන්නේ ඒක නිසා තමයි මේ අදාළ පරිධියේ වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයන් සමානයි කියලා තියෙන්නේ. දැන් අපි එන්නේ කතාව එතනින් අමතක කරමු. දැන් යමු ගානට. දැන් ගානේ අපි මෙන්න මේ ගාන මෙන්න මේ රූපයක් ඇසුරෙන් තේරුම් ගන්න බලමුකෝ. දැන් මේ මොකක්ද තියෙන්නේ? මේ තියෙන්නේ වෘත්තයක්. මේ වෘත්තයේ කේන්ද්‍රය මෙන්න මේක. දැන් පරිධිය කියන්නේ මොකද්ද? පරිධිය කියන්නේ මෙන්න මේකට. මේ වටේ දිගට තමයි පරිධිය කියන්නේ. එතකොට මෙන්න මේ පරිධියේ දිග අපි s කියලා ගත්තොත් මොකද්ද? පරිධියේ දිග s කියලා ගත්තොත් එන්නේ පරිධියේ දිගේ සංඛ්‍යාත්මක අගය මෙන්න මේ වෘත්තේ වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමාන වෙනවා කියලා කියනවා. එතකොට මේකේ වර්ගඵලය අපි a කියලා ගමුකෝ. මෙන්න මේ වෘත්තේ අරේනේ දැන් අපෙන් අහන්නේ. අපි අරය දන්නේ නැහැ. අපි අරය දන්නේ නැති නිසා අපි ඒකට simple r කියලා සංකේතයක් දාගමු. එතකොට මෙන්න මේ simple r කියලා දාගත්තේ මොකද්ද? වෘත්තයේ අරය. එතකොට මෙන්න මේ වෘත්තේ පරිධියේ දිග හොයන්නේ කොහොමද? ඒකට සූත්‍රයක් තියෙනවා මොකද්ද? s සමාන දැන් අපි පරිධියේ දිග s කියලානේ ගත්තේ. එතකොට s සමානයි 2π r කියන සූත්‍රයෙන් තමයි වෘත්තේ පරිධියේ දිග හොයන්නේ. එතකොට ඒ වගේම වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? අපි වර්ගඵලය ගත්තේ කැපිටල් A කියලානේ. එතකොට කැපිටල් A සමානයි 5r වර්ගය කියන සූත්‍රයෙන්. එතකොට දැන් මොකද්ද මේක ගානේ කියන්නේ? මේ තියෙන වෘත්තේ පරිධියේ සංඛ්‍යාත්මක අගය මේ වෘත්තේ වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමානයි කියනවා. ඒ කියන්නේ මෙන්න මේ පරිධියේ දිග මෙන්න මේ වෘත්තේ වර්ගඵලයට සමාන වෙනවා කියන එක. එතකොට ඒ කියන්නේ මොකද්ද? මේ s කියන එක a ට සමානයි කියලා. එතකොට අධ්‍යයන පුළුවන් s සමානයි a කියලා. මොකද උඩින් කියලා තිබ්බනේ. අපි මුකුත් දැනගෙන හිටියේ නැහැ. උඩින් තමයි කිව්වේ. වෘත්තයේ පරිධියේ සංඛ්‍යාත්මක අගය එහි වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමානයි කියලා. එතකොට වෘත්තයේ අපි හොයාගත්තා වෘත්තයේ මෙන්න මේකේ වටේ පරිධියේ දිග s කියලා. ඒක හොයන්නේ මොකද? 2πr කියලා. ඒ වගේම මේ වෘත්තයේ වර්ගඵලයේ කැපිටල් A නම් ඒක හොයන්නේ πr වර්ගයෙන් කියලා. එතකොට මේ දෙක සමානයි කියලා දීලා තිබ්බනේ. එතකොට වට මේ s කියලා අපි ගත්තේ මොකද්ද? මේ 2πr කියන එක. මෙතන ලියන්න පුළුවන් 2πr කියලා. කැපිටල් A කියලා ගත්තේ මොකද්ද? මේ πr වර්ගය කියන එක. මෙන්න මෙතනට වට πr වර්ගය කියලා ලියා ගන්න පුළුවන්. දැන් වට පේනවා දෙපැත්තෙම π අකුරු තියෙනවා. එතකොට π අකුරු මෙන්න මෙහෙම කපලා දාන්න පුළුවන්. දෙපැත්තෙම තියෙන නිසා බෙදලා දාන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා r අකුරක්, මෙතන තියෙනවා r වර්ගය. එතකොට මේ පැත්තේ එක r එකකට මේ පැත්තේ එක r එකක් කපලා දාන්න පුළුවන්. එතකොට වට අවසාන උත්තරේ නිකම් එනවා මොකද්ද? r සමානයි 2යි කියලා. මොකද්ද? r සමානයි 2යි කියලා. හැබැයි මෙන්න මේ ගානේ තියෙන එක අඩුවක් තමයි මේකේ ඒකකේ දීලා නැහැ. මේක r සමානයි 2යි කියලා තිබ්බනම් ප්‍රමාණවත්. 24 වෙනි ගාන x ඍණ 2 විශාලයි ඍණ 3 කියන මෙන්න මේ ප්‍රකාශනයේ විසඳුම් පහත සංඛ්‍යා රේඛාවේ දක්වන්න කියලා ඔයාලට සංඛ්‍යා රේඛාවක් දීලා තියෙනවා. එතකොට බලමු මෙන්න මේක කොහොමද විසඳන්නේ කියලා. දැන් මෙන්න මේකෙන් විසඳන්න මෙන්න මෙහෙම තියදුවාට කවදාකවත් මෙන්න මේ කියන විසඳුම මෙන්න මේ රේඛාවේ නිරූපණය කරන්න බෑ. ඔයා මොකද්ද කරන්න ඕනේ? මේ x කියන එක තනි කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ x කියන එක උක්ත කරා නම් හරි. එතකොට x කියලා පදය උක්ත කරා නම් ඔයාලට යම්කිසි පැහැදිලි ප්‍රකාශනයක් එනවා. එන්න ඒක නම් ඔයාලට මෙන්න මේ රේඛාවේ දක්වන්න පුළුවන්. එතකොට මොකද ගාන x ඍණ 2 විශාලයි ඍණ 3 තියෙන්නේ. එතකොට දැන් අපි x කියන එකනේ තනි කරන්න ඕනේ. x කියන එක තනි කරන්න මෙන්න මේ ප්‍රකාශයේ දෙපැත්තටම ධන දෙකක් එකතු කරා නම් හරි. මොකද්ද කරන්න ඕන? අය ලියාගමු මේක. x ඍණ 2 විශාලයි ඍණ 3 තියෙන්නේ දැන්. මේකේ දෙපැත්තටම අපි ධන දෙකක් එකතු කරමු. එතකොට මෙන්න මේ ඍණ දෙකට ධන දෙක කැපිලා යනවා. එතකොට මොකක්ද දෙන්නේ? x විශාලයි ඍණ 1 කියලා. ඍණ 3ට ධන දෙකක් එකතු කරාම ඍණ 1යිනේ. මෙන්න මේ ප්‍රකාශනය තමයි මෙන්න මේ අදාළ සංඛ්‍යා රේඛාවේ නිරූපණය කරන්න ඕන. දැන් මේ මොකක්ද කියන්නේ? ඍණ 1ට වඩා x කියන අගය විශාලයිලු. එතකොට බලන්න දැන් ඔයාලට මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා මෙන්න මේ වගේ කොහොමද නිරූපණය කරන්න කියලා. දැන් මේක තියෙන එකේ මෙන්න මෙතන ඍණ 1 නේ තියෙන්නේ. දැන් එතකොට ඍණ 1 ගාවට ගියා. ඔයා ඍණ 1 ගාවින් මෙන්න මෙහෙම චූටි බෝලයක් ඇඳ ගන්න. එතකොට මේක ඇඳලා බැරි විලාස් මෙතන මෙන්න මෙහෙම සමාන ලකුණක් තිබ්බොත් මොකද්ද සමාන ලකුණ දන්නවනේ මේ යටින් ඉරක් තව ඉරක් තිබ්බොත් මෙන්න මේ ඇඳපු බෝලේ පාට කරනවා. එහෙම පාට ඇඳලා සමාන ලකුණක් නැත්නම් මුකුත් කරන්නේ මේ වගේ මැද හිඩසක් තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? ඍණ 1කට වඩා x කියන ඒවා විශාලයිද? එතකොට ඍණ 1ට වඩා වැඩි සංඛ්‍යා මොන පැත්තේ තියෙන්නේ? මෙන්න මේ පැත්තේද? මෙන්න මේ පැත්තේද? දැන් ඔයාලට තෝරගන්න ඕන
මෙන්න මේ පැත්තද ඍණ 1කට වඩා විශාල ඒවා තියෙන්නේ නැත්නම් මේ පැත්තද කියලා. එතකොට ඍණ 2 කියන එක ඍණ 1කට වඩා විශාලද? නෑනේ. ඍණ 2 කියන්නේ ඍණ 1කට වඩා කුඩා සංඛ්‍යාවක්. දැන් බලමුකෝ බිංදුව කියන එක ධන 1 කියන එක ධන 2 ඉන්නේ ඒවනම් ඍණ 1ට වඩා විශාලයි. එතකොට ඔයා දැනගත්තා ඍණ 1කට වඩා විශාල සංඛ්‍යා තියෙන්නේ මොන පැත්තේද කියලා. එතකොට මෙන්න මේ පාට කරපු එහෙම නැත්නම් මේ නිරූපණය කරපු තැන ඉඳන් ඔයා මෙන්න මෙම රේඛාවක් අදාළ පැත්තට ඇඳනම් හරි. එතකොට මෙන්න මේ සංඛ්‍යා රේඛාවේ උඩ මෙන්න මේ වගේ රේඛාවක් ඇඳලා කෙලවර මෙන්න මේ වගේ ඊතලයකින් නිරූපණය කරන්න හරි. මොකද තව මෙන්න මේ රේඛාව තව එහාට යනවා කියලා. දැන් ඍණ 1ට වඩා අපි දැන් මේ ගාන විසඳලා ඉවරයි. ආයෙ චුට්ටක් මම පැහැදිලි කරන්න. දැන් මේක විසඳලා අපිට මෙන්න මෙහෙම ප්‍රකාශනය සංඛ්‍යා රේඛාව දක්වන්න කියලා. දැන් මේකේ කියන්නේ ඍණ 1ට වඩා s කියන එක විශාලයිලු. දැන් එතකොට ඔයා ඉස්සලාම් කරන්න ඕන මේ ඍණ 1 තියෙන තැනට ගියා. ඍණ 1 තියෙන තැන මෙන්න මේ වගේ බෝලයක් දාලා දාගත්තා. ඊට පස්සේ කරන්න ඕන මෙන්න මෙතන සමාන ලකුණක් තියනවාද කියලා බලන්න ඕන. මේකේ එහෙම ප්‍රකාශනයේ සමාන ලකුණක් නැහැනේ. විශාලයි හෝ සමානයි නෙමෙයිනේ තියෙන්නේ. විශාලයි කියලා තමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ඇඳ මැද පාට කරන්නේ නැහැ. දැන් බලන්න ඕන x මෙන්න මේ ඍණ 1කට වඩා විශාල සංඛ්‍යා තියෙන්නේ මොන පැත්තේද කියලා. මේ පැත්තේද මේ පැත්තේද කියලා. දැන් එතකොට ඍණ 2 ඍණ 3 කියන ඒවා ඍණ 1කට වඩා කුඩායිනේ. ඒක නිසා ඒ පැත්තේ නෙමෙයි. බිංදුව 1 2 3 4 කියන සංඛ්‍යා ඍණ 1කට වඩා විශාලයිනේ. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන කියලා ඔයා දැන් දැනගත්තා. එතකොට මෙන්න මේ බිංදුවේ ඉඳන් මෙන්න මේ ඍණ 1 ඉඳන් මෙන්න මේ පැත්තට රේඛාවක් ඇදලා කෙලවර මෙන්න මේ වගේ ඊතල සලකුණින් දැක්වුවා නම් හරි. 25 වෙනි ගාන රූපයේ දැක්වෙන O කේන්ද්‍රය වූ වෘත්තයේ AC ජායක්ද EF යනු C හරහා ඇඳ ස්පර්ශකයක්ද වේ D හා B වෘත්තය මත වූ ලක්ෂ වේ ACE කෝණයේ අංශක 60ක් වේ නම් ADC හි විශාලත්වය සොයන්න කියලා ඔයාලට මෙන්න මේව රූප සටහනක් දීලා තියෙනවා. එතකොට දැන් අපි බලමු මෙන්න මේ ගානේ දීලා තියෙන වැදගත් දත්ත මොනවද? එන්නේ දීලා තියෙන දත්ත වලින් මෙන්න මේ රූප සටහනේ සටහන් කරගන්න පුළුවන් දත්ත මොනවද කියලා. දැන් කියනවා ඉස්සෙල්ලාම මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රය O කියලා. ඒ කියන්නේ මෙන්න මේක තමයි මේ දීලා තියෙන වෘත්තයේ කේන්ද්‍රය O. එතකොට තව කියනවා AC ජායක් කියලා. මොකද්ද? මෙන්න මේ AC කියන එක වෘත්තයේ ජායක්ලු. ඊට අමතරව කියනවා මෙන්න මේ EF යනු C හරහා වෘත්තයට ඇඳ ස්පර්ශයක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ EC කියන රේඛාව මෙන්න මේ C ලක්ෂයේදී අදාළ වෘත්තයේ ස්පර්ශ කරනවා කියලා කියන්නේ. එතකොට D හා B කියන්නේ වෘත්තයේ මත ලක්ෂ. ඒකේ විශාල ඒ කියන්නේ ලොකු වැදගත්කමක් නැහැ. දැන් ඊළඟට කියනවා ACE කියන්නේ අංශක 60ක් වෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ ACE කියන කෝණය අංශක 60ක් කියලා. ඒකට අපි ඒක මෙන්න මෙහෙම සටහන් කරගමු. එතකොට මෙන්න මේ ACE කෝණය අංශක 60යි. අහන්නේ මෙන්න මේ ADC කියන කෝණයේ අගය. අපි ඒක x කියලා දාගමුකෝ. දැන් අපි A කෝණේ හොයන්න ඕනේ. ADC කියන කෝණය තමයි හොයන්න ඕන. ඉතින් අපි ඒක දන්නේ නැති නිසා ඔයා කැමති VGS සලකුණක් එන්න එතන දාගන්න. මම ඉතින් x කියන සලකුණ එතන දාගත්තා. දැන් එතකොට අපිට මේ බැලු බල්මට එකපාරින් x හොයන්න බෑ. මොකද මේ දීලා තියෙන සටහන අනුව මෙන්න මේ අංශක 60යි x අතරයි එකපාරට සම්බන්ධයක් ගන්න බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕන? දීලා තියෙන රූප සටහනෙන් බලමු මෙන්න මේ x අතර මොකක් හරි සම්බන්ධයක් කොහොමද ගොඩනගා ගන්න කියලා. දැන් ඔයාලට පේන්න ඕන මොකද්ද මේ කියලා තියෙනවනේ AC කියන්නේ ජායක් කියලා. AC කියන්නේ ජායක්. මෙන්න මේ EF කියන්නේ අදාළ වෘත්තයට ඇඳ ස්පර්ශයක් කියලා. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ Q ඒක එන්නේ එතන දැක්ක ගාම මේ පොයින්ට් එක දැක්ක ගාම මොකද්ද අදාළ තියරි එක මොකද්ද වෘත්තයට අඳින ජායත් ස්පර්ශකයත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වේ කියන ප්‍රමේය මතක් වෙන්න ඕන. එතකොට මොකද්ද කියන්නේ වෘත්තයකට අඳින ජායත් අඳින ස්පර්ශකයත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වෙන්න ඕන කියලා. එතකොට මෙන්න මේ කෝණයට අදාළ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය මොකද්ද? මෙන්න මේක. එතකොට ඔයාලට මෙන්න මේක අංශක 60යි කියලා සටහන් කරගන්න පුළුවන්. මොකද්ද? ඒක අපි වඩාත් හොඳයි හේතු සහිතව ලියනවා නම්. මොකද්ද? ACE කෝණය සමානයි ABC කෝණයට. සමානයි මොකද්ද? කීයද? අංශක 60යි. හේතුව මොකද්ද? වෘත්තයකට අඳින ජායත් ස්පර්ශකයත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වෙයි කියලා මෙන්න මේ වරහණ ඇතුලේ ලියවනම් වඩාත් හොඳයි. දැන් එතකොට දැන් අපි මෙන්න මේ කෝණය අංශක 60යි කියලා හොයාගත්තා. දැන් එතකොට කොහොමද මේ හොයාගත්ත කෝණයෙන් මෙන්න මේ x කෝණය හොයාගන්නේ? දැන් එතකොට ඔයාලට පේන්න ඕන මෙන්න මේ ABCD කියන්නේ මොකද්ද? චතුරස්‍රයක්. එන්නේ මේ චතුරස්‍රයේ ABCD කියන්නේ අදාළ ශීර්ෂ. ඒ ශීර්ෂ හතරම මෙන්න මේ වෘත්තය මත තියෙනවා කියලා ඔයාලට පේනවද? දැන් මේ කිව්ව ශීර්ෂ හතරම මේ අදාළ ABCD කියන චතුරස්‍රයේ ABCD කියන ශීර්ෂ හතර මේ අදාළ වෘත්තය මත තියෙන නිසා මෙන්න මේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. එතකොට ඔයාලා වෘත්ත චතුරස්‍රය පිළිබඳ දන්න ප්‍රමේයම් මොනවද?
මේ ප්‍රමේයකින් මෙන්න මේ x කෝණය හොයාගන්න පුළුවන්. ඔයාලා අහලා ඇති මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන එක. එතකොට එන්න ඒ ප්‍රමේය අනුව මෙන්න මේ කෝණ දෙක එකිනෙකට පරිපූර්ණ වෙනවනේ. එතකොට එන්න ඒකෙන් අපිට x කියන ආගිය හොයාගන්න පුළුවන්. ලියමුකෝ. මොකද x දාන අංශක 60 සමානයි අංශක 180. වෘත්ත චතුරස්‍රය. මොකද හේතුව වරහන් ඇතුළේ යන වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියලා. එතකොට මේක විසඳුවාම කිය දෙන්නේ x තේන අවසානයේ උත්තරේ අංශක 120යි කියලා. 26 වෙනි ගාන 1/50000 පරිමාණයට අනුව සිතියමක් ඇඳ ඇත. ඒකෙන් ප්‍රශ්න දෙකක් ඔයාලට අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ සිතියමේ සෙන්ටිමීටර් 1ක් මගින් දැක්කන සැබෑ දුර මීටර කීයද කියලා අහලා තියෙනවා. එතකොට මේ අනුපාතයක් දීලා තින්නේ එකම ඒකක වලින්. එතකොට දැන් මේක සෙන්ටිමීටර වලින් දීලා දෙනවා. මේක සෙන්ටිමීටර වලින් ඔයාලට ගන්න පුළුවන්. එතකොට මේක සෙන්ටිමීටර සිතියමේ සෙන්ටිමීටර 1කින් අඳින්නේ. දැන් මේ අනුපාතයෙන් කියවෙන්නේ සෙන්ටිමීටර මේ අදාළ සිතියමේ සෙන්ටිමීටර 1කින් අඳින්නේ සැබෑ දුර සෙන්ටිමීටර 50000ක් කියලා. එතකොට මේ සෙන්ටිමීටර 1කින් අඳින්නේ සැබෑ දුර කොච්චරද? සෙන්ටිමීටර 50000. ඒකනේ මේ උඩ දීලා තියෙන්නේ. එතකොට සෙන්ටිමීටර 50000 තමයි ඔයාලට දීලා තියෙන්නේ. හැබැයි හොඳට ගාණ කියවන්න. මොකද්ද කියන්නේ? ගානේ සැබෑ දුර මීටර කීයද අහන්නේ. දැන් ඔයා මේ හෙව්වේ මොකද්ද? සැබෑ දුර සෙන්ටිමීටර වලින් තමයි මේ හෙව්වේ. ඔයා මේ සෙන්ටිමීටර වලින් හොයලා උත්තරේ තිබ්බට කවදාකවත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද මේ උත්තරේ බලාපොරොත්තු වෙන්නේ මීටර කීයද කියලා. එතකොට මේ ලබාගත් උත්තරේ ඔයා මීටර වලට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට කොහොමද සෙන්ටිමීටර මීටර වලට පරිවර්තනය කරන්නේ? අදාළ සෙන්ටිමීටර ගාන ඔයා 100ෙන් බෙදුවා නම් හරි. එතකොට කීයදාවේ අපිට 50000යි සෙන්ටිමීටර ඒක අපි මීටර කරන්න 100ෙන් බෙදුවා නම් හරි. එතකොට කීය දෙන්නේ ඔයාලට? 500යි මීටර කියලා එනවා. දැන් අපි බලමු ඒකේ දෙවෙනි ගානට. දෙවෙනි ගානේ මොකක්ද කියලා දෙන්නේ කියලා. මීටර 250ක සැබෑ දුරක් සිටියේ මේ දැක්වෙන්නේ කොපමණ දිගකින්ද කියලා. දැන් ඉස්සෙල්ලා අහලා තිබ්බ ප්‍රශ්නේ අනිත් පැත්ත තමයි මේ අහලා තියෙන්නේ. ඉස්සෙල්ලා අහලා තිබ්බේ සෙන්ටිමීටර වලින් සැබෑ දුර කොච්චර නිරූපණය කරනවද කියලා. මේක යහන්නේ එහෙම නෙමෙයි. මීටර 250ක් කියන සැබෑ දුරකින් නිරූපණය කරන්නේ ඒ කියන්නේ අදාළ සිටියේ මේ කොච්චර දිගක්ද කියලා තමයි අහන්නේ. එතකොට ඉස්සෙල්ලා ගාන දිහා හොඳට බලන්න. පළවෙනි ගානේ කොහමද? සෙන්ටිමීටර් 1ගේ මීටර 500ක් තමයි නිරූපණය කරේ. එතකොට මීටර 500 සෙන්ටිමීටර 1කින් නිරූපණය කරනවා නම් මොකද්ද? මීටර 500ක් සෙන්ටිමීටර 1කින් නිරූපණය කරනවා නම් සෙන්ටිමීටර 250ක් හොයන්න මොකද්ද කරන්න ඕන? අදා මෙන්න මේ දෙපැත්තම දෙකෙන් බෙදුවන හරි. එතකොට වඩ එනවා සෙන්ටිමීටර 200 මීටර 250 කීයද නිරූපණය කරන්නේ? සෙන්ටිමීටර භාගයෙන් කියලා. එහෙමත් නැත්නම් සෙන්ටිමීටර 0.5යි කියලා ලියවනම් හරි. දැන් මෙන්න මෙහෙම එකපාරට හිතලා ගන්න බැරි ළමෙක් නම් ඔයා කරන්න ඕන. දැන් උඩ තිබ්බේ කීයද? 1/50000. මේ 1/50000 නේ තිබ්බේ. දැන් අපි මෙන්න මේකෙන් උත්තරේ හොදලා ඉවරයි. දැන් මම කියන්නේ එහෙම ගන්න තේරුම් නැති ළමෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහට හැදුවට වැරදක් නැහැ. දැන් 1/50000 නේ තිබ්බේ. දැන් අපිට ඕන මීටර 250. දැන් මීටර දැන් මේක තියෙන සෙන්ටිමීටර වලින්. දැන් සෙන්ටිමීටර වලින් හිතන්න. දැන් මේ තියෙන්නේ මීටර 500 කියන එක සෙන්ටිමීටර වලට හරවලා. දැන් උඩ තියෙන කොහද 250. ඒකත් ඔයා සෙන්ටිමීටර වලට හරවන්න. එතකොට සෙන්ටිමීටර දැන් සිතියමේ සෙන්ටිමීටර 1කින් දක්වන්නේ සැබෑ දුර සෙන්ටිමීටර 50000. එතකොට මේ තියෙන කීයද? සිතියමේ මීටර 250. මීටර 250 කියන්නේ කීයද සෙන්ටිමීටර? මෙන්න මෙච්චරක්. මෙන්න මෙච්චරනේ. හැබැයි ඒකේ තියෙන ගාන දන්නවද? සිතියමේ කොච්චර දිගද කියලා දන්නවද? ඒක තමයි හොයන්නේ. ඔයා දන්නේ නැහැ. ඒකට ඔයා මෙන්න මේ x කියලා සංකේතයක් දාගන්න. ඔයාලට කැමති නම් y හරි කැමති සංකේතයක් දාගන්න. එතකොට මේ අදාළ ප්‍රකාශන දෙක මෙන්න මේ වගේ පිළිවෙලින් බෙදුවොත් ඔයාලට උත්තරේ කලින් එකම එනවා. කොහොමද කරන්නේ? දැන් මේ සිතියමේ මයින දුර සිතියමේ මයින දුර ඒ පැත්තෙන් බෙදන්න. මේ සැබෑ දුර අදාළ සැබෑ දැන් මේකේ තියෙන සැබෑ දුරෙන් මේ සැබෑ දුර බෙදන්න. මේ සිතියමේ පෙනෙන දුරෙන් මේ සිතියමේ පෙනෙන දුර බෙදලා දාන්න. එතකොට මෙන්න මේක මෙන්න මෙහෙම බෙදමුකෝ. එතකොට කීය දෙන්නේ? 1/8x සමානයි කීයද? 50000 25000 බෙදුවාම 2යි. එතකොට වාගෙන් අහන්නේ කීයද? x අහන්නේ. එතකොට මේක සුළු කරාම කීය දෙන්නේ? මේක එහා පැත්තට ගියාම 2යි x සමානයි 1යි. x කීය දෙන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදුවාම x සමානයි භාගයයි කියලා. එතකොට කලින් උත්තරෙම ආවා සෙන්ටිමීටර භාගයයි. එහෙම නැත්නම් 0.5 සෙන්ටිමීටර කියලා ලියලා ඔයාගේ උත්තරේ හරි. 27 වෙනි ගාන රූපේ AB සෙන්ටිමීටර 2යි ED සෙන්ටිමීටර 8යි සහ AD සෙන්ටිමීටර 5යි වේ.
AC හි දිග සොයන්න කියලා ඔයාලට මෙන්න මෙම රූප සටහනක් දීලා තියෙනවා. එතකොට දීලා තියෙන රූප සටහන දිහා අපි ඉස්සෙල්ලාම බලමු. මොකද්ද ඔයාලට දීලා තියෙන දත්ත ටික AB සෙන්ටිමීටර් 2යිලු. ඒ කියන්නේ AB කියන්නේ කොතනද? AB කියන්නේ මෙන්න මෙතන. එන්න A දිග සෙන්ටිමීටර් 2යිලු. තව කියනවා ED සමානයි සෙන්ටිමීටර් 8යි කියලා. ED කොහෙද තියෙන්නේ? ED තියෙන්නේ මෙන්න මෙතන. ED සෙන්ටිමීටර් 8යිලු. ඊට පස්සේ කියනවා AD සෙන්ටිමීටර් 5යි කියලා. AD තියෙන්නේ කොතනද? AD තියෙන්නේ මෙන්න මේ දිග. එතකොට A දිග සෙන්ටිමීටර් කීයද? 5ක් කියනවා. එතකොට මෙන්න මේ A වල ඉඳන් D ට දුර සෙන්ටිමීටර් 5යි. එතකොට වයින් අහන්නේ මොකද්ද? මෙන්න මේ AC දිග තමයි අහන්නේ. එතකොට AC දිගට අපි ඒකන හොයන්න ඕනේ. එතකොට අපි සුපුරුදු පරිදි මොකද්ද කරන්න ඕනේ? දන්නේ නැති දේ තමයි AC කියන්නේ. AC ට කැමැති VG අකුරක් දාගන්නවා ඉස්සෙල්ලාම. එතකොට මම AC දිග x කියලා දාගත්තා. එතකොට දැන් බලමු මෙන්න මේ දිලා තියෙන රූප සටහන දිහා. දැන් ඔයාලට රූප සටහන දැක්කාම පේන්න ඕන. දැන් මෙන්න මේක ඍජු කෝණය. මේ ත්‍රිකෝණ දෙකක් තියෙනවානේ. ACB ත්‍රිකෝණයයි CDE කියන ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණ දෙකේ මෙන්න මේ කෝණ දෙක ඍජු කෝණ වෙනවා. ඒ වගේම මෙන්න මේ කෝණ දෙක අගයන්ගෙන් සමාන වෙනවා. මොකද්ද? මෙන්න මේ කෝණ දෙක. මොකද්ද? රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ අගයන්ගෙන් සමානයිනේ. ආයෙත් කියනවා මෙන්න මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ. ඒක නිසා ඒ කෝණ දෙක අගයන්ගෙන් සමානයි. දැන් මේ ත්‍රිකෝණ දෙකේ කෝණ දෙක බැගින් සමාන වෙලා තියෙන්නේ. එතකොට ඉතිරි කෝණේ කොහොමද සමාන වෙන්න බෑ. ඒ කියන්නේ මොකද කිව්වේ? දැන් මේ කෝණේ අංශක 90 කෝණයක් තියෙනවා. මේකෙත් ඒ වගේම තියෙනවා. දැන් මෙන්න මේ මම මේ සලකුණ ඇඳ කෝණයක් කෝණයකට මෙන්න සලකුණක් දැම්මනේ. ඒ වගේම සලකුණක් තියෙන තවත් කෝණයක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙක සමානයි කියන තමයි මම මේ වගේ සලකුණක් දැම්මේ. එතකොට ත්‍රිකෝණ දෙකක කෝණ දෙක බැගින් සමානයි නම් ඉතිරි කෝණේ කොහොමත් සමාන වෙන්න ඕන. එහෙම තේරෙන්නේ නැත්නම් ඔයා බලන්න දැන් මේක දැන් අපි කෝණ දෙක බැගින් සමානයි කියලා කිව්වනේ. එතකොට ඉතිරි කෝණ මෙන්න මේ කෝණ දෙක අගයන්ගෙන් සමාන වෙන්න ඕන. දැන් එහෙම තේරෙන්නේ නැත්නම් ඔයාලට මෙන්න මෙහෙම බැලුවා නම් හරි. දැන් මේ මොකද්ද? මේ තියෙන්නේ Z අකුරක හැඩයන්නේ. දැන් Z අකුරක් හැඩයක් වුණාට මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා නැහැ. හැබැයි මෙන්න මේ කෝණයගේ මෙන්න මේ කෝණයගේට සමාන වෙලා තිනවා. ඒක නිසා ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි කියලා. දැන් මේ සමාන්තර දැන් බලන්නකෝ මේ AB කියන රේඛාව ED කියන රේඛාවට සමාන්තරයි කියලා හිතලා දැන් බලන්නකෝ මෙන්න මේ කෝණයට සමානයි. මේ Z අකුරට පේනවනේ ඔයාලට. ඒ කෝණ දෙක සමාන නිසා අනිවාර්යෙන් සමාන්තර රේඛා තියෙදි විතරයි ඒ වගේ වෙන්නේ. ඒ නිසා මේ AB කියන රේඛාව ED කියන රේඛාවට සමාන්තර වෙන්න ඕන. එතකොට ඔයාලට ආයෙත් පේනවා මෙන්න මේ පැත්තට Z අකුරක් හදන. එතකොට මෙන්න මේ කෝණයගේ මෙන්න මේ කෝණයගේට සමාන වෙන්න ඕන. දැන් ඔයාලට තේරෙනවා ඇති කෝණ දෙක සමාන වුණේ කොහොමද කියලා. කලින් විදිහට හිතුවත් හරි නැත්නම් ඔහොම හිතුවත් අවුලක් නැහැ. දැන් අපි හොයාගත්තා මෙන්න මේ කෝණ තුනේ ත්‍රිකෝණ දෙකේ හැම කෝණයක්ම ඒ කියන්නේ මේ කෝණ දෙක ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ දෙකක් කියලා. මොකද මේ සලකුණ තියෙන මෙන්න මේ කෝණය මෙන්න මේ ත්‍රිකෝණෙත් තියෙනවා. ඒ වගේම මේ කළු පාට ඩොට් එකක් තිබ්බ කෝණය මෙන්න මේකෙත් තියෙනවා. මේකෙත් ඍජු කෝණයක් තියෙනවා. මේකෙත් ඍජු කෝණයක් තියෙනවා. ඒ කියන්නේ ACB කියන ත්‍රිකෝණය CDE කියන ත්‍රිකෝණයට සමකෝණී වෙනවා. එතකොට ඔයා දැනගෙන තියෙන්න ඕන සමකෝණී ත්‍රිකෝණවල පාද අතර අනුපාත ඒ කියන්නේ නියතයක් කියලා. එතකොට ඒක දන්නවනම් මෙන්න මේකේ මෙන්න මේ AC කියන දිග පහසුවෙන් හොයන්න පුළුවන්. එතකොට අපි මේ ඉස්සලා මේ විශාල ත්‍රිකෝණය සලකමු. ඒ කියන්නේ EDC කියන ත්‍රිකෝණය. EDC කියන ත්‍රිකෝණය මේ කොළ පාට සලකුණක් ඇඳ. ඒ කොළ පාට සලකුණට ඉස්සරහින් තියෙන පාදේ මොකද්ද? ED කියන පාදේ. එතකොට ED කියන පාදේ දිග කීයද? සෙන්ටිමීටර් 8යි. එතකොට කුඩා ත්‍රිකෝණය මේ ACB කියන ත්‍රිකෝණය ඒ වගේම අර කොළ පාට ලකුණක් දැම්මනේ. එන්නේ සලකුණට ඉදිරියෙන් තියෙන පාදයේ දිග කීයද? සෙන්ටිමීටර් 2යි. එතකොට මොකද්ද කියන්නේ? සමකෝණී ත්‍රිකෝණ වල පාද අතර අනුපාත සමානනේ. අපි දැන් ඉස්සෙල්ලාම තෝරගත්ත මේ විශාල ත්‍රිකෝණය. එතකොට විශාල ත්‍රිකෝණය අපි පාදයක් තෝරගත්තා. කුඩා ත්‍රිකෝණෙත් එන්නේ ඒ වගේ පාදයක් තෝරගෙන ඒ අතර අනුපාතය බැලුවා. දැන් අපි බලමු මෙන්න මේ විශාල ත්‍රිකෝණේ මෙන්න මේ කළු පාට ඩොට් එකට ඉස්සරහා තියෙන පාදයේ දිග කීයද කියලා. ඒකේ දිග ඔයාලට දැන් දිය තියෙනවා. ඒ දිග ඔයාලට හොයාගන්න ඕන. දැන් කොහොමද හොයාගන්නේ? දැන් මේ මුළු දිග සෙන්ටිමීටර් 5යි කියනවා. හැබැයි මෙන්න මේ දිග අපි x කියලා දාගත්තා. එතකොට මේ දිග කීයද එන්නේ? මේ දිග එන්නේ පහරින x කියලා. මොකද්ද? පහරින x කියලා මේ දිග එන්නේ. තේරුණාද? මෙන්න මේ මුළු දිග a ඉඳන් d ට දිග සෙන්ටිමීටර් 5යිලු. මෙන්න මේ දිග x නම් මේ දිග එන්නේ පහරින x කියලා. බලන්න මේ දිග එකතු වෙලා ආයි 5 වෙනවද කියලා. x ට පහරින x එකතු කරාම ගානට 5 එනවා. එතකොට අපි දාගත්ත විදිහ හරි. එතකොට අපි මෙන්න මේ කළු පාට ඩොට් එකක් ඉස්සරහින් තියෙන පාදයේ දිග මොකද්ද? පහරින x. කුඩා ත්‍රිකෝණයේ කළු පාට ඩොට් එකක් ඉස්සරහා තියෙන පාදයේ කීයද? x. එතකොට මෙන්න මේවා අගයන්ගෙන් සමානයි.
ඒකනේ සමකෝණී ත්‍රිකෝණ වලින් කියන්නේ. එතකොට මෙන්න මේක වරහන් ඇතුලේ වඩා හොඳයි ඒවා ලියනවා නම් මොකක්ද හේතුව? සමකෝණී ත්‍රිකෝණ නිසා කියලා. එතකොට මෙන්න මේක විසඳුවා නම් ඔයාලට පහසුවෙන්ම x ට එන අගය හොයාගන්න පුළුවන්. එතකොට 8 2කින් බෙදුවම කීයද? 8 2කින් බෙදුවම 4යි. එතකොට මෙන්න මේක හේමම ලියාගමු 5 රින x. එතෙන්ටත් x එනවා. එතකොට මේ x මේ පැත්තට ගියම 4x සමානයි 5 රින x. එතකොට මේ x මේ පැත්තට ආවම 5x සමානයි සෙන්ටිමීටර 5යි. එතකොට මේක විසඳුවම කීය දෙන්නේ? දෙපැත්තම 5ෙන් බෙදුවම x සමානයි සෙන්ටිමීටර 1යි කියලා එනවා. එතකොට අපි මේ මොකද්ද කරේ ගානේ? ඉස්සල්ලා මේ ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා හොයාගත්තා. ඊට පස්සේ සමකෝණී ත්‍රිකෝණ වල අනුරූප පාද අතර අනුපාත සමානයි. එන්නේ ඒ තියරි එක දාලා මේ පාද අතර සම්බන්ධයක් හොයාගත්තා. එතකොට එන්නේ ඒවා අපි මෙන්න මේ වගේ අනුපාත වලින් බෙදලා අවසානයේ මේ දන්නේ නැති AC පාදයට අපි x කියලා දාගත්ත දිග සෙන්ටිමීටර 1යි කියලා ආවා. 28 වෙනි ගාන රූපයේ දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර 10ක් වූ වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයකි OP සෙන්ටිමීටර 8ක් නම් OPQR ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කීයද කියලා තමයි ඔයාලෙන් අහලා තියෙන්නේ. එතකොට ඔයාලට තව දීලා තිනවා මෙන්න මෙහෙම රූප සටහනක්. එතකොට මේක ලකුණු කරලා තිනවා OP සෙන්ටිමීටර 8යි කියලා. ඔයාලෙන් අහන්නේ මේ OPQR ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කීයද කියලා. ඊට අමතරව තව කියලා තියෙනවා මෙන්න මේ අදාළ වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩේ අරය සෙන්ටිමීටර 10යි කියලා. එතකොට මෙන්න මේක තමයි සමහර ළමයි මේකත් අනාගත ගාන. මොකද දැන් ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න තියෙන ඕනද මිනුම් දෙක මොකද්ද? එකක් දිග අනිත් එක පළල. එතකොට මේකේ අමතර දත්තයක් දීලා තිනවා මේ අරය සෙන්ටිමීටර 10යි කියලා. හැබැයි ගොඩක් ළමයින්ට මේකේ අමාරු නා මෙන්න මේ දිග හොයා දීලා තිබ්බත් පළල හොයාගන්න. එකපාරටම මේක බැලු බැලමට පළල ගොඩක් ළමයින්ට හොයාගන්න අමාරුයි. එතකොට කොහොමද මේක හොයන්නේ පළල? දැන් මේකේ අරය දීලා තියෙන්නේ නිකන් නෙමෙයි. දැන් බලන්න මෙතනින් මැන්නත් අරය එකයි මෙතනින් මැන්නත් අරය එකයි. කියන්නේ කොතනින් බැලුණත් අරය එක සමානයිනේ වෘත්ත එක. ඒ කියන්නේ එක වෘත්තයක අරය කේන්ද්‍රේ ඉඳන් කොතනට වෘත්තයේ පරිධියට කොතනින් බැලුවත් අරය එක සමානයි. ඒ කියන්නේ එකම වෘත්තයකට තියෙන එක ආරයක්නේ. එතකොට දැන් මෙතන සෙන්ටිමීටර 10යි න බලන්න මෙහෙම ගිහලා මෙන්න මේ දුර මොකද්ද? මෙන්න මේ දුරත් සෙන්ටිමීටර 10යි වෙන්න ඕන. තේරුණාද? මෙන්න මේ දුරත් සෙන්ටිමීටර 10යි වෙන්න ඕන. දැන් ඔයාලට පේන ඕන විශේෂ ලක්ෂණයක්. ඒ මොකද්ද? දැන් මේ කිව්වනේ මුලින්ම කියලා තිනවා OPQR ඍජුකෝණාශ්‍රයක් කියලා. මේ OPQR කියන්නේ ඍජුකෝණාශ්‍රයක්. කියන්නේ මේ කෝණ හතරම ඍජුකෝණී වෙන්න එපා. එතකොට මෙන්න මේ කෝණත් ඍජුකෝණී වෙන්න ඕන. දැන් ඔයාලට පේනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳලා තිනවා. ඒ මොකද්ද? OPQ කියන ऋजुकोणी ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. එතකොට ඔයාලට දැන් ඔයා පළල ලබා ගන්න පුළුවන් විදියක් පේන්න ඕනේ. මොකද්ද? මේ OPQR කියන OPQ කියන ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණයේ දිගක් දීලා තිනවා. තව එක පාදයකක් දිග දීලා තිනවා. එතකොට මෙන්න මේ PQ කියන පාදේ ඔයාලට පහසුවෙන් හොයා ගන්න පුළුවන්. එතකොට අපි මේ PQ කියන දිග y කියලා සලකමු. මොකද්ද? මේ PQ දිග y කියලා සලකලා අපි මේ OPQ කියන ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාමු. OPQ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීම කියලා දාලා දැන් අපි දාමු OPQR ත්‍රිකෝණයේ පයිතගොරස් ප්‍රමේය. එතකොට 8 වර්ගය ධන y වර්ගය සමානයි 10 වර්ගය. එතකොට 8 වර්ගය කීයද? 64යි ධන y වර්ගය සමානයි 100යි. එතකොට y වර්ගය කීය දෙන්නේ 36යි කියලා. එතකොට y සමානයි කීය දෙන්නේ සෙන්ටිමීටර 6යි කියලා එනවා. දැන් ඔයාලට පහසුවෙන්ම මේකේ පළල හොයාගන්න පුළුවන් වුණා. එතකොට හොඳට මතක තියාගන්න ඔයාලට මේ පයිතගොරස් ප්‍රමේය එකපාර දෙන්නේ මෙන්න මේ වගේ හොයාගෙන තමයි පයිතගොරස් ප්‍රමේය දාන්න එන්නේ. නිකන් එකපාරින් පයිතගොරස් ත්‍රිකෝණයක් දීලා මේකේ පයිතගොරස් ප්‍රමේය දාලා මෙන්න මේ y කියන දිග හොයන්න දෙන්නේ නැහැ. ඔයාලට මේ වගේ දීලා හිතන්න දෙයක් තමයි ඉස්සෙල්ලාම දෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේ අරේ කියන නිකන් මේ දිග විතරක් අරේ කියලා හිතුවා නම් මේ මෙතන පෙවුන් නැත්තම් මේ P O Q කියන්නේ අරේ කියලා ඉතින් මේ ගාන හදන්න බෑ. ඒක නිසා ගාන ඉස්සෙල්ලාම මේ හිතන්න දෙයක්ුත් දීලා තමයි මේවා දන්න දෙයක් එක්ක දීලා තියෙන්නේ. දැන් මේ පයිතගොරස් ප්‍රමේය දාන්න දන්නේ දැන් නෙමෙයි ඕනලා මේ දන්නවනේ. ඒක නිසා හොඳට හිතලා බලලා මෙන්න මේ ගණන් හදන්න. එතකොට කීය දෙන්නේ? මෙන්න මේ y දිග එහෙම නැත්නම් මේ PQ දිග සෙන්ටිමීටර 6 කියලා ආවා. දැන් අපි හොයන්න ඕන OPQR කියන ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයනේ. එතකොට ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග පල්ලෙන් වැඩි කරලා. එතකොට දිග කීයද? සෙන්ටිමීටර 8යි. එතකොට දිග සෙන්ටිමීටර 8යි පළල කීයද? සෙන්ටිමීටර 6යි කියලා. එතකොට මේක සුදු කරාම කීය දෙන්නේ? 8 වරක් 6 48යි වර්ග
සෙන්ටිමීටර කියලා එනවා. එතකොට අවසාන ඒකකේ වර්ග සෙන්ටිමීටර කියලා දාන්න අමතක කරන්න එපා. 29 වෙනි ගාන සමතලා බිමක පිහිටි AB ඍජු පාරක් සහ පාරට මීටර 4ක් දුරින් වූ ගසක් පිහිටි C ස්ථානයක් රූපේ දැක්වේ. පාරට මීටර 6ක් දුරින්ද ගසට මීටර 5ක් දුරින්ද වූ D ලක්ෂයක පිහිටීම සොයාගත හැකි ආකාරය රූපේ දල සටහනකින් එඳ දක්වන්න කියලා තිනවා. එතකොට මෙන්න මේ ගානේ ඔයාලා අඳින්න ඕන මෙන්න මේ D ලක්ෂය හොයාගන්න අවශ්‍ය දල සටහන් තමයි අඳින්න ඕන. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? දැන් මෙන්න කියනවා මේ AB කියන්නේ සමතලා බිමක පිහිටි ඍජු පාරක් කියලා. එතකොට මේ ඍජු පාරේ ඉඳන් මෙන්න මේ C කියන තැන තියෙන ගහට දුර මීටර 4යිලු. ඒ කියන්නේ මේ දුර කිව්වහම බලන්නේ මෙන්න මේ රේඛාවට ඇඳලා තියෙන රේඛාවට තියෙන ලම්බ දුර තමයි මීටර 4යි කියන්නේ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඊට පස්සේ කියනවා ඔයාලට මෙන්න මේ දීලා තියෙන ඒ ඉතරයි දත්ත දීලා තියෙන්නේ. එන්නේ දත්ත ටිකයි. පස්සේ කියනවා මෙන්න මේ පාරට මීටර 6ක් දුරින් තියෙන ඒ වගේම මෙන්න මේ ගස තියෙන තැන ඉඳන් මීටර 5ක් දුරින් තියෙන D ලක්ෂයක පිහිටීම තමයි හොයන්න කියලා තියෙන්නේ. එතකොට දැන් මේ AB කියන්නේ මොකද? AB මම ඉස්සෙල්ලා කිව්වා මේ AB කියන්නේ සමතලා බිමක තිබ්බ ඍජු පාරක් කියලා. දැන් AB එහෙම දැන් ඍජු පාරක් කියන්නේ ඇත්තම බැලුවොත් මේ AB කියන්නේ සරල රේඛාවක්. තේරෙනවද මේ? සරල රේඛාවන්නේ. එතකොට කියන්නේ මේ D ලක්ෂය කොහොමද තියනවා කියන්නේ? AB කියන සරල රේඛාවට මීටර 6ක් දුරින්. එතකොට රේඛාවකට සමදුරින් යන පතේ මොකද්ද? රේඛාවකට සමදුරින් යන පතේ කියන්නේ සමාන්තර රේඛාවක්. ඒ කියන්නේ මේ රේඛාවක ඉඳන් මෙන්න මේ රේඛාවේ AB කියන රේඛාවේ කොතනින් බැලුවත් තව සමාන්තර රේඛාවක් යනතර පස්සේ තියෙන ලම්බ දුරවල් සමානයි. එතකොට මීටර 6ක් දුරින් කිව්වම ඔයා හිතා ගන්න ඕන D කියන ලක්ෂය කොහෙද තියෙන්නේ කියලා. එතකොට දැන් මේකේ දල සටහනක් අඳින්න කිව්වට ඔයාලා අඳින්නම් වාලේ ඉඳලා හරියන්නේ නැහැ. මොකද මේ දීලා තියෙන සටහනේ ගණ්ඩ දේවල් ටිකක් තියෙනවා. දැන් කියනවානේ මෙන්න මේ AB කියන පාරේ ඉඳන් මේ ගසට තියෙන්නේ මීටර 4යි කියලා. පස්සේ කියනවා D ලක්ෂයේ තියෙන්නේ මෙන්න මේ AB පාරේ ඉඳන් මීටර 6ක් දුරින් කියලා. එතකොට එහෙම කියලා තිබ්බහම කවදාකවත් D ලක්ෂය මෙන්න මේ අතර එන්න පුළුවන්ද? බෑනේ. මෙන්න මේ දුර 4යි නම් 6 කියන්නේ ඊට වඩා වැඩිනේ. ඒ කියන්නේ මෙන්න මේ C ලක්ෂයට වඩා එහයින් තමයි D තියෙන්න පුළුවන්. එතකොට එන්නේ වගේ වැදගත් කරුණු ඔයා හිතලා හොඳට රූපය අඳින්න ඕන. දැන් D ලක්ෂයේ තියෙන්න පුළුවන් ආකාර කොහොමද තියෙන්න පුළුවන්? දැන් කියනවානේ AB කියන පාරට මීටර 6ක් දුරින් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ උඩින් තියෙන්නත් පුළුවන්. ඒ වගේම මේ රූපයට පහලින් තියෙන්නත් පුළුවන්. මොකද දැන් මම රේඛා දෙකක් ඇඳුවොත් දැන් මීටර 4යි මේ දුර මීටර 6ට වඩා වැඩිනේ. එතකොට මෙහෙමයි තියෙන්නත් පුළුවන්. මෙන්න මේ හරියෙන් තියෙන්නත් පුළුවන්. බලන්නකො. දැන් මේ අතර පරතරය හැමතැනම සමානයි සමාන්තර රේඛා නිසා එක්කෝ මෙන්න මෙතන තියෙන්න පුළුවන් එක්කෝ මෙතන තියෙන්න පුළුවන්. එතකොට කොතනද හරියටම තියෙන්නේ කියලා අපි කොහොමද තහවුරු කරගන්නේ? ඒක අපි දැන් දීලා තිබ්බ ඉස්සල්ලාම දත්ත ටික අනුව මෙහෙම තියෙන්නේ. දැන් ඊළඟට කියවලා බලමු කොතනද හරියටම D තියෙන්නේ කියලා තහවුරු කරගන්නේ. දැන් කියනවා දැන් අපි හොයාගත්තනේ දැන් ඉස්සල්ලාම කිව්වේ AB කියන පාරට මීටර 6ක් දුරින් D ලක්ෂය තියෙනවා කියලා. එතකොට D ලක්ෂය මෙහෙ තියෙන්නත් පුළුවන් මෙන්න මේ පහලින් තියෙන්නත් පුළුවන්. එතකොට උඩින්ද පහලින්ද කියලා අපි කොහොමද හොයාගන්නේ? මේ ගාන අපි තව චුට්ටක් ඉස්සරහට කියවලා බලමු. ඊට පස්සේ කියනවා C ස්ථානයේ මෙන්න මේ ගසේ ඉඳන් මීටර 5ක් දුරින්ලු D ලක්ෂය තියෙන්නේ. එතකොට දැන් බලන්න මේ දුර මීටර 4යි මේ දුර මීටර 6යි. එතකොට මෙතන ඉඳන් මෙන්න මෙහාට අවම දුර කියන්නේ මොකද? ලක්ෂයක ඉඳන් මොකක් හරි රේඛාවකට තියෙන අවම දුර තමයි ලම්බ දුර කියන්නේ. එතකොට දැන් බැරිලා බලන්නකො දැන් තේරෙනවද කියලා මේ දුර මේකනේ මෙන්න මේ එන්න බලන්න මේ අඩුලේ දැන් මේ ලම්බ දුර නෙමෙයි දැන් මෙච්චර දුර තියෙනවා. දැන් බලන්න මේක එන්න මේ පැත්තට ගෙන આવොත් කෙලවර මෙන්න මේ දුර එන්න අඩු කරොත් ඒ දුරට වඩා අඩු වෙලා මෙන්න මේ එක තැනකදී අවම වෙනවා. ඒකට තමයි ලම්බ දුර කියන්නේ. ආයේ මේ පැත්තට ගියොත් එන්න වැඩි වෙලා ආයේ වැඩි වෙනවා. ඒක තේරෙනවනේ. ඒ කියන්නේ රේඛාවකට තියෙන ලක්ෂකිനാൽ තියෙන අවම දුර තමයි ලම්බ දුර කියන්නේ. එතකොට ලම්බ දුර කොච්චරක් වෙනවද? මෙතන 4යි මෙතන 6යි 10ක්. කියන්නේ එහෙමද? කියන්නේ මෙන්න මේ C තියෙන තැන තියෙන ගහේ ඉඳන් මීටර 5ක් දුරින් කියලා. එතකොට මෙන්න මේ පැත්තනක් වෙන්න බෑ. එතකොට මෙන්න මේ රේඛාව වෙන්න බෑ කියලා ඔයාට අතහැරලා දාන්න පුළුවන්. එතකොට C තියෙන D ලක්ෂය කොහෙද තියෙන්න පුළුවන්? D ලක්ෂය තියෙන්න පුළුවන් අපි මෙන්න මේ ඇඳා වගේ මෙන්න මේ රේඛාව මත තියෙන්න පුළුවන්. එතකොට හරියටම හරි පිහිටීම කොහොමද තෝරගන්නේ? එතකොට දැන් කියනවා මෙන්න මේ C ලක්ෂය නා දැන් අපි කලින් හොයාගත්ත AB රේඛාවට මීටර 6ක් දුරින් තියෙන නිසා අනිවාර්යෙන් මේ රේඛාව මත කොහේ හරි D ලක්ෂය තියෙන්න පුළුවන්. දැන් අපි හොයාගන්නේ D ලක්ෂය කොතනද තියෙන්නේ කියලා හරියටම තහවුරු කරගන්න විදිය.
කියනවා මෙන්න මේ C කියන තැන ඉඳන් මීටර 5ක් දුරින් කියලා. ඒ කියන්නේ නොකියා කියන්නේ මේ ලක්ෂයකට සමදුරින් කියලා. එතකොට ලක්ෂයකට සමදුරින් යන පතේ මොකද්ද? වෘත්තයක්. බැරිලා දැන් ඔයා මෙන්න මේ ලක්ෂය නම් මේක ලක්ෂය නම් කේන්ද්‍රය මේ ලක්ෂය කරගත්ත දුර මීටර 5ක් කරගත්ත. ඔයා ඉස්සලා ගත්ත මීටර 5ක් කියන්නේ ඔයා පරිමාණ රූපයක් නෙමෙයි සාමාන්‍ය දල සටහනනේ අඳින්නේ. එතකොට මෙන්න මේ දුර 4යි නම් මීට වඩා චුට්ටක් දිග වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කේන්ද්‍රය කරගත්ත වෘත්තයක් ඇඳලා හරි වෘත්තයක් අවශ්‍යත් නැහැ මේ රේඛාව කැපෙන පරිදි ඡාප දෙකක් ඇඳලා හරි කොහොමද මෙහෙම ඇඳාම වෘත්තයක් ඇඳෙනවනේ වෘත්තයක් ඇඳාම අපි කියවනේ මෙන්න මේ රේඛාව මත තියෙන්නේ කියලා අනිවාර්යෙන් D ලක්ෂය. එතකොට මෙන්න වෘත්තයක් ඇඳාම මේ දුර මීටර 5යි මේ දුරත් මීටර 5 වෙනවා. ඒ කියන්නේ තැන් දෙකක් ඇදී අදාළ මෙන්න මේ කොළ පාටින් ඇඳ රේඛාව කැපෙනවා. එතකොට D ලක්ෂය තැන් දෙකක තියෙන්න පුළුවන්. එතකොට D ලක්ෂය මෙතනක් තියෙන්න පුළුවන්. මෙන්න මෙතනක් තියෙන්න පුළුවන්. දැන් මොකක්ද කිව්වේ ආයිත් ගාන පැහැදිලි කරනවා. ඉස්සලාම කියනවා මේ AB රේඛාවක් තියෙනවා. ඒකට මීටර 4ක් දුරින් මෙන්න මේ C ලක්ෂය තියෙනවා කියලා. ඊට පස්සේ ඔයාලට D ලක්ෂය තමයි හොයන්න කියන්නේ. D ලක්ෂය කොහොමද තියෙනවා කියන්නේ මෙන්න මේ AB රේඛාවට මීටර 6ක් දුරින්. එතකොට මීටර 6ක් දුරින් කවම උඩින් තියෙන්න පුළුවන් පහළින් තියෙන්න පුළුවන්. එතකොට අපි දන්නේ මොන පැත්තේද හරියට තියෙන්නේ කියලා. ඊට පස්සේ පැත්ත හොයාගන්න ඊළඟ කරුණ කියවලා. ඊළඟ කරුණ කියනවා මේ C කියන තැන ඉඳන් මීටර 5ක් දුරින් තියෙන්නේ කියලා. එතකොට බැරිලා දැන් කවදාකවත් මේ 15 වෙන්න බෑනේ අපි හොයාගත්තනේ තර්ක කරලා. දැන් මේ දුර 4යි මේ AB ඉඳන් මෙතන දුර 6යි කියලා. එතකොට මුඩු දුර ලම්බ දුර 10ක් වෙනවා. හැබැයි ලම්බ දුර කියන්නේ ලක්ෂයක ඉඳන් ලම්බ දුර කියන්නේ අදාළ රේඛාවට තියෙන්න පුළුවන් අවම දුර. බැරිලාත් ලම්බ දුර නොවන දුරවල් ගත්තොත් ඊට වඩා අනිවාර්යෙන් වැඩි වෙනවා. එතකොට අවම දුර මීටර 10ක් නම් අනිවාර්යෙන් මේ පැත්තේ තියෙන්න බෑනේ. එතකොට මේ රේඛාව අහෝසි වෙනවා. ඒ කියන්නේ මේ රේඛාව ගැන හිතන්න ඕනේ නැහැ. එතකොට තියෙන්න පුළුවන් මෙන්න මේ උඩ තමයි D කියන ලක්ෂය තියෙන්න පුළුවන්. එතකොට D ලක්ෂය අනිවාර්යෙන් තියෙන මේ කොළ පාට රේඛාවක් ඇඳන්නේ. මෙන්න මේක මතක් කරලා දාන්න මේ දෙක සමාන්තරයිනේ අපි සමාන්තර රේඛාවක් නැන්දේ. එන්නේ මේ සමාන්තර කියන හංගවන ලකුණු දෙක අනිවාර්යෙන් මෙන්න මේ වගේ අඳින්න. එතකොට මෙන්න මේ රේඛාව මැත්තේ තමයි D කියන ලක්ෂය තියෙන්න ඕන කියලා අපි හොයාගත්තා. හරියටම තියෙන්නේ කොහොමද කියලා අපි හොයාගත්තේ කොහොමද? කියනවා මෙන්න මේ C ලක්ෂය ඉඳන් මීටර 5ක් දුරින් තියෙන කියලා. එතකොට C ලක්ෂය ඉඳන් මීටර 5ක් දුරින් අරේ මීටර 5ක් කරගත්ත වෘත්තයක් ඇඳලා මෙන්න මේ රේඛාව කපන තැන් වල තමයි අදාළ D ලක්ෂය තියෙන්නේ. එතකොට මෙන්න මේ දුර D බලන්න මෙතන ඉඳන් මීටර 6ක් තියෙනවා. එතකොට 6ක් නම් මේ රේඛාව මත තියෙන්න ඕන. C ලක්ෂය ඉඳන් මීටර 5යි කියනවා. එතකොට මෙතනත් මීටර 5යි මෙතනත් මීටර 5යි. එතකොට මෙන්න මේ තැන් දෙකේ තමයි D ලක්ෂය තියෙන්න ඕන. 30 වෙනි ගාන A ධන B පූර්ණ වර්ගයක්ද B ධන C පූර්ණ ගණයක්ද වන ABC අනුයාත ධන නිකල තුනක් සොයන්න කියලා ඔයාලට කියලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න 30ක් එන. ඒ කියන්නේ මේ පරණ පාස් පේපර්ස් දැන් ඒවා නෙමෙයි දැන් ඒවල ඉන්නේ ප්‍රශ්න 25නේ. මම කියන්නේ මේ ඉස්සර වගේ ආපු ප්‍රශ්න 30 පාස් පේපර්ස් වල ගොඩක් දුරට මෙන්න මේ 30 වෙනි ප්‍රශ්නෙට අහන්නේ පොඩ්ඩක් හිතලා හදන්න ඕන අමාරු ගානක්. ඒක නිසා මෙන්න මේ වගේ ගණන් ගොඩක් දුරට ළමයි අතාරිනවා. සමහර ළමයින්ට මෙන්න මේ ගානේ හදන්න ලොකු අදහසක් ගන්න බෑ. ඒක නිසා මෙන්න මේ ගණන් ටිකක් අමාරු ගානක්. මම ඔයාලට මේක ලේසියෙන් කොහොමද විසඳන්නේ කියලා දෙන්න. මේ ගාන හදන්න කලින් මම ඔයාලට දෙයක් කියලා දෙන්න. දැන් ඔයාලා දන්නවනේ ඔත්තේ සංඛ්‍යා දෙයක් එකතු කරාම ඉන්නේ මොකද්ද? දැන් ඔත්තේ සංඛ්‍යාවකට තවත් ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරාම ඉන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒක ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් අපකො 1ට 1 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් 5 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. එකතු කරාම කීයද එන්නේ? 6. ඒ කියන්නේ 6 කියන්නේ මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඔයා දැනගෙන ඉන්න ඕන ඔත්තේ සංඛ්‍යා දෙකකට ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කරාම ඉන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා. ඒ වගේම ඉරට්ටේ සංඛ්‍යා දෙකක්. මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාවට තවත් ඉරට්ටේ සංඛ්‍යාවක් එකතු කරාම ඉන්නේ ඒත් ඉරට්ටේ සංඛ්‍යාවක්. උදාහරණයක් බලන්නකෝ. 2 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. 4 කියන්නේ මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාවක්. 2යි 4යි කියලා 6යි. 6 කියලාත් එන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. එතකොට දැන් බලමු ඉරට්ටේ සංඛ්‍යාවකට ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරාම ඉන්න ඕන අනිවාර්යයෙන්ම ඔත්තේ සංඛ්‍යාවක්. උදාහරණයක් බලමු. ඉරට්ටේ සංඛ්‍යාවක්නේ 2 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් කියන්නේ 3. එතකොට 2යි 3යි කියද 5යි. 5 කියන්නේ මොකද්ද? ඔත්තේ සංඛ්‍යාව. දැන් එහෙනම් ඔයාලා කලින් පොඩි කාලේ මේ වගේ ඒවා දැනගෙන ඉන්නවා. මම කියන්නේ දන්නේ නැති ළමයින්ටත් මේක දැනගන්න තමයි කියලා දුන්නේ. ඔත්තේ සංඛ්‍යාවකට තවත් ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරාම ඉන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. ඉරට්ටේ සංඛ්‍යාවකට තවත් ඉරට්ටේ සංඛ්‍යාවක් එකතු කරාම අනිවාර්යෙන් එකතු විදිහට එනාගේ ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕන. ඔත්තේ සංඛ්‍යාවකට ඉරට්ටේ සංඛ්‍යාවක් එකතු කරාම එකතු විදිහට එනාගේ ඔත්තේ සංඛ්‍යාවක් එන්න ඕන. දැන් මෙන්න මේ ගාන විසඳන්න කියලා දෙන්නේ මෙන්න මේකෙන් මෙන්න මේ කැලලක් කියලා දුන්නනේ මේ 3 ඉනියට කියලා දුන්න දේ උපයෝගී කරගෙන තමයි මෙන්න මේ ගාන පහසුවෙන් විසඳන්න මම ඔයාලට කියලා දෙන්නේ. දැන් අපි යමු ගානට.
මම කලින් දුන්න ටික මකා ගත්තා. දැන් බලමුකෝ මේ ABC කියන්නේ අනුයාත ධන කියලා තුනක්ලු. අනුයාත කියන්නේ මොකද? එක ළඟ පිහිටි. කියන්නේ A B C කියන සංඛ්‍යා එක ගාව තියෙන සංඛ්‍යා තුනක්ලු. එතකොට දැන් හිතන්න උදාහරණයක් විදිහට A කියන්නේ මොකද? A කියලා ගමු 1 කියලා. උදාහරණයක් විදිහට මේක ඇත්තටම A B වලට එන අගයන් අපි පස්සේ හොයන්න ඕන. මම මේ හිතනවා වඩාත් පැහැදිලි කරන්න මම මේ හිතලා අගයන් ටිකක් දානවා. A කියන්නේ 1 කියලා හිතන්නකෝ. එතකොට B වෙන්න ඕන 2. C වෙන්න ඕන 3. ඒ කියන්නේ අනුයාත නෙමෙයි එකල ගාව තියෙන. A කියන එක නම් ඊට ළඟින් තියෙන සංඛ්‍යාව 2. දෙකට ළඟින් තියෙන සංඛ්‍යාව 3. දැන් බලන්න උදාහරණයක් විදිහට දැන් මේ එක සංඛ්‍යාවක් සැලකුවොත් මේ දැන් පළවෙනි සංඛ්‍යාව මොකද? ඔත්තේ සංඛ්‍යාවක්. ඊට පස්සේ එන සංඛ්‍යාව මොකද? ඉරට්ටේ සංඛ්‍යාවක්. ඊට පස්සේ ආයෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. දැන් ආයෙ මේක වෙනස් වෙන්න පුළුවන්. බැලුවත් මේ A කියලා ඔයා හිතන්නකො 4 කියලා. B ට එන්නේ කීයද? 5. C ට එන්නේ කීයද? 6. එතකොට මේ ඉස්සලාම එන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. ඊට පස්සේ එන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. ආයෙ එන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. දැන් එහෙම මේ කැමති එකක් මොකක් හරි මේ ඔත්තේ ඉරට්ටේ කියන ඒවා මාරු වෙවි එන්නේ. එතකොට මේ A ධන B කියන්නේ මොකද්ද? A ධන B කියලා ගත්තොත් එක සංඛ්‍යාවක් ඔත්තේ නම් අනිත් එක ඉරට්ට වෙන්න ඕන. දැන් බලන්නකෝ දැන් පළවෙනි සංඛ්‍යාව ඔත්තේ වුණොත් දෙවෙනි සංඛ්‍යාව ඉරට්ටේ. එහෙම නැත්නම් පළවෙනි සංඛ්‍යාව ඉරට්ටේ වුණොත් දෙවෙනි සංඛ්‍යාව ඔත්තේ. දැන් කොහොම හරි මේ දෙක සෙට් කරද්දි දැන් A ධන B කියලා සංඛ්‍යා දෙක එකතු කරනවානේ. එතකොට මේ දෙක එකතු කරද්දි එක සංඛ්‍යාවක් ඔත්තේ වෙනවා අනිත් එක ඉරට්ටේ වෙනවා. එතකොට දැන් පැහැදිලි මොකක් හරි ළඟ තියෙන සංඛ්‍යා දෙකක් එකතු කරද්දී එක සංඛ්‍යාවක් ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕන අනිත් එක ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕන. දැන් මම කලින් කියලා දුන්නානේ ඔත්තේ සංඛ්‍යාවකට ඉරට්ටේ සංඛ්‍යාවක් එකතු කරාම උත්තරේ විදිහට එන්නේ අනිවාර්යයෙන්ම ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට මම මොකද්ද කිව්වේ? A ධන B දැන් A ධන B කියන්නේ එක ළඟ තියෙන සංඛ්‍යානේ. එතකොට A ධන B එකතු කරාම ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕන. දැන් ඒක හොඳට මතක තියාගන්න. දැන් BC කියන්නේ මොකද? BC කියන්නේ එක ගාව තියෙන සංඛ්‍යා දෙක. මේ එක ගාව තියෙන සංඛ්‍යා දෙක. මම දැන් උදාහරණ විදිහට ලියලා පෙන්නුවානේ. එක ගාව තියෙන සංඛ්‍යා දෙකක් කිව්වම එකක් ඔත්තේ එකක් අනිත් එක ඉරට්ටේ වෙනවා. අනිත් එක ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒ දෙක එකතු කරාම එන අගය අනිවාර්යයෙන්ම ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. දැන් අපි ගාන හදන්න යමු. දැන් කියනවා A ධන B පූර්ණ වර්ගයක් කියලා. එතකොට පූර්ණ වර්ග මොනවද ඔයා දන්නේ ඒවා? පූර්ණ වර්ග තමයි මොනවද? 4 ඊට කලින් 1 එනවා 4 එනවා තව එනවා 9 එනවා 16 එනවා 25 එනවා 36 එනවා තව මේ වගේ දිගටම එනවා. තවත් උනන් ලිව්වොත් 49 එනවා 64 එනවා 81 එනවා 100 එනවා. මේ ඇති තව උන ඉස්සරහට යනවා. දැන් එතකොට මම මොකද්ද කිව්වේ? දැන් A ධන B පූර්ණ වර්ගයක් කියලා. එතකොට ඔයා දන්න තව උන මේ ටික දිගටම ලියන් යන්න පුළුවන්. මේ ධන ටිකක් ඔයාලට ලියලා පෙන්නුවා. මෙච්චර ලියන්න ඕනේ ටිකක් ලියුවා නම් ඇති. එතකොට දැන් A ධන B කියන්නේ පූර්ණ වර්ගයලු. දැන් එන්න පුළුවන් පූර්ණ වර්ගයේ සංඛ්‍යා තමයි මම මේ ලිව්වේ. 1 4 9 16 25 36 49 64 81 100 ඒ වගේ ඉස්සරහට යනවා. එතකොට දැන් මම කලින් මොකද කිව්වේ? මෙන්න මේ වගේ එක ගාව තියෙන සංඛ්‍යා දෙකක් එකතු කරාම එන්නේ අනිවාර්යයෙන්ම මොකද්ද? ඔත්තේ සංඛ්‍යාවක් කියලා. ඒ කියන්නේ එක ගාව තියෙන අනිවාර්ය ඔත්ති ඉරට්ටේ සංඛ්‍යානේ. එතකොට ඔත්ති ඉරට්ටේ දෙකක් එකතු කරාම අනිවාර්යෙන් එන්නේ ඔත්තේ සංඛ්‍යාවක් කිව්වා. එතකොට දැන් මේ ඇවිල්ලා තියෙන වගේ ඉරට්ටේවත් තියෙන මේ 1 ඇවිල්ලා තියෙනවා 4 ඇවිල්ලා තියෙනවා 9 තියෙනවා. දැන් මේ වලින් ඉරට්ටේව මොනවද? 4 16 36 64 100 කියන ඒවා. දැන් මම කලින් කිව්වේ මොකද්ද? එක ගාව තියෙන සංඛ්‍යා දෙකක් එකතු කරාම එන්න ඕන ඔත්තේ සංඛ්‍යාවක් කියලා. එතකොට බැරිලා මේ ඉරට්ටේ අගයන් එන්න බෑනේ. මම කිව්වනේ ඒක. එතකොට ඉරට්ටේ අගයන් අනිවාර්යයෙන්ම එන්න බෑ. එතකොට ඔයා දන්නවා මෙන්න මේවා එන්න බෑ කියලා. මෙන්න දැක්කනේ. පහසුවෙන්ම උත්තර හොයාගන්න විදියක් තමයි මම මේ කිව්වේ. ඊට එක ගාව තියෙන සංඛ්‍යා දෙක එකතු කරාම එන්න පුළුවන් ඔත්තේ අගයක්. එතකොට ඔත්තේ අගයක් එනවා නම් මේ ඉරට්ටේ අගයන් එන්න බෑනේ. ඒවා වැඩක් නෑ. ඒවා සලකලා හරියන්නේ නෑ. ඒවා කපලා දාන්න. එතකොට එන්න පුළුවන් අගයන් තමයි 1 9 25 49 81 කියන ඒ වගේ තමයි එන්න පුළුවන් ඔත්තේ අගයන්. එතකොට දැන් බලමු ඊට පස්සේ මොකද්ද කියලා. දැන් එක හැදෙන්නේ කොහොමද? එක එන්නත් බෑ. ඇයි දැන් මේ මොනවා හරි සංඛ්‍යා දෙකක් එකතු වෙලා ළඟ තියෙන සංඛ්‍යා දෙකක් එකතු වෙලා තමයි පූර්ණ වර්ගයක් එන්නේ. දැන් එක කියන එකට මොනවා එකතු කරන්නද? ළඟ තියෙන සංඛ්‍යා දෙක එකතු කරලා එක හදන්න බෑනේ. ඒක නිසා ඒකත් එන්නේ නැහැ. දැන් 9 හැදෙන්නේ කොහොමද? 9 හැදෙන්නේ එක ගාව තියෙන සංඛ්‍යා මොනවද? 9 හැදෙන්නේ 4ට 5ක් එකතු කරලා තමයි 9 හැදෙන්නේ. 25 හැදෙන්නේ කොහොමද? 25 හැදෙන්නේ 12 කියන එකට 13ක් එකතු කරලා. 49 හැදෙන්නේ කොහොමද? 24 කියන එකට 25ක් එකතු කරලා. 81 හැදෙන්නේ 40 කියන එකට 41ක් එකතු කරලා. මෙච්චර ලියන්න ඕනේ නැහැ. මම ඔයාලට වඩා තේරෙන්න තමයි මෙන්න මේ වගේ ගොඩක් සංඛ්‍යා අරගෙන හදලා පෙන්නුවේ. දැන් එතකොට A B කියන ඒවාට එන්න පුළුවන් සංඛ්‍යා ටික තමයි මේ මම ලියාගත්තේ. දැන් එතකොට මේ වගේ හරිම උත්තරේ කෝකද කියලා හොයාගන්න ඔයා කරන්න ඕන. දැන් ඊට පස්සේ කියනවානේ BC එකතු කරාම එන්නේ පූර්ණ ගණයක් කියලා. දැන් මේ A කියන්නේ මොකද්ද? දැන් ABC කිව්වේ අනුයාත
ධන නිකිල තුනක්ලු. එතකොට A කියන්නේ පළවෙනි එක. ඒ කියන්නේ මේ අඩුම එක තමයි A. ඊට පස්සේ එකක් කැඩිලා B එනවා. ඊට එකක් එකතු වෙලා C එනවා. එතකොට මේ මොකද්ද මේ A මේ B මේ A මේ B මේ A මේ B මේ මෙන්න මේවා තමයි A B කියලා එන්නේ. දැන් මේ සෙට් අපි හොයාගත්ත ටිකක්. මේ වගේ හරිම සෙට් එක කොහොමද හොයාගන්නේ? ඒක හොයාගන්න නම් දැන් A මේක නම් B මේක නම් C එන්න පුළුවන් මොකද්ද? C එන්න පුළුවන් මේ B ට එකක් එකතු කරලා C කිය දෙන්නේ මේකේ C එනවා 6යි කියලා. මේකේ C කිය දෙන්නේ C එනවා 14යි කියලා. මේකේ C එන්න පුළුවන් කීයද? 26යි කියලා. මේකේ C එන්න පුළුවන් කීයද? 42යි කියලා. දැන් බලන්න BC එකතු කරලා. BC මේක එකතු කරාම කීයද දෙන්නේ? මේකේ BC එකතු කරාම BC එකතු කරාම එනවා 11යි කියලා. දැන් 11 කියන්නේ දැන් මේ B ධන C කියදනේ මේ දෙක එකතු කරාම 11යි කියලා එනවා. දැන් 11 කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක ගණයක්ද? නැහැ. ඒක නිසා මේ උත්තරෙත් වලට කපලා දාන්න පුළුවන්. දැන් බලන්න මේකේ BC කියද B 13යි C 14යි. B ධන C කියද B දෙක එකතු කරාම B ධන C එනවා 13ට 14 එකතු කරාම 27යි කියලා. 27 කියන්නේ මොකක් හරි ගණයක්ද? ඔව් 27 කියන්නේ 3 ගණය. 3 අර 3නේ 3 කියන එකනේ 27 කියලා එන්නේ. ඒ කියන්නේ ඒක තමයි වෙන්න ඕන. 3 කියන එක තමයි 27යි කියලා එන්නේ. ඒක දැනගෙන ඉන්න ඕනේ. මම ලියුවා පේන්නේ නැතුව ඇති. 3 කියන්නේ 27. එතකොට දැන් අපි උත්තරේ හොයාගත්තා. මෙන්න මේක එන්න ඕන කියලා. දැන් බලමු ඉතුරු ටිකක් නිකමට චෙක් කරලා. දැන් මේකත් එන්න පුළුවන් කොනේ කලින් කපලා දැම්මේ නැහැනේ. බලමු මේකත් එකතු කරලා ඉන්න පුළුවන්ද කියලා. A ධන B කීයද? මේ දෙක 49 එනවා. B ධන C කීයද? මේ දෙක එකතු කරාම මේ දෙක එකතු කරාම එනවා 25ට 21 එකතු කරාම 51යි කියලා. 51 කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් ගණයක්ද නැහැ. ඒ නිසා එකක් කපලා දාන්න පුළුවන්. 81 බලමු. 81 AB හොයාගත්ත C ආව 42යි කියලා. එතකොට 42 ආව නම් අපි මේ B ධන C එකතු කරලා බලමු. B ධන C එකතු කරාම කීයද එන්නේ? 41ට 42ක් එකතු කරාම 83යි කියලා එනවා. එතකොට 83 කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් ගණයක්ද නැහැ. ඒකත් එතකොට වැරදි කියලා ඔයාලට කපලා දාන්න පුළුවන්. එතකොට මේ වගේ ඕන ඉස්සරහට චෙක් කරලා බලන්න පුළුවන්. ඉතර අවශ්‍ය වෙන්නේ අපි මේ මුලින්ම හොයාගත්තා. මෙන්න මේ සෙට් එක ගැලපෙනවා කියලා. එතකොට උත්තර විදියට මෙන්න මේ අගයන් තුන ඔයාලට ගන්න පුළුවන්. ඒ මොනවද? A ට එන්නේ 12, B ට එන්නේ 13, C ට එන්නේ 14 කියලා. බලන්න. A ධන B කීයද එකතු කරාම අපි A මේක ගත්තොත් B මේක ගත්තොත් මේ දෙක එකතු කරාම කීයද 25. 25 කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක වර්ගයක්නේ. එතකොට ඒක හරි. මෙන්න මේ පළවෙනි ප්‍රකාශනය හරි. දැන් බලමු දෙවෙනි එකත් හරියනවද කියලා. B ධන C කීයද එන්නේ? B ධන C එනවා 27ක් කියලා. එතකොට B ධන C එන්නේ පූර්ණ සංඛ්‍යාව ගන්න. ඒ කියන්නේ පූර්ණ ගණයක් එනවා. එතකොට එන්න ඒකත් හරි. එතකොට අපිට සෙට් එක එනවා ගන්නට A ට 12යි B ට 13යි C ට 14යි කියලා. එතකොට මීට වඩා මෙන්න මේක එකපාරෙම හදන්න පුළුවන් ඉක්මනට මේ ඕනම ළමයට තේරෙන්න තමයි මම මේ දීර්ඝව පොඩ්ඩක් කියලා දුන්නේ. ආයෙත් කියලා දෙනවා පැහැදිලිව. ඉස්සෙල්ලාම අපි ලියාගත්ත මම ඔයාලට කියලා දුන්නා. මෙන්න මේ වගේ ලියලා කරන්න ඕනේ. ඔයා කටුකොලයක අරගෙන සටහන් කරලා උත්තර ටික මෙන්න මේකේ අන්තිම උත්තර තුන 12 13 14 කියලා ලියවන ප්‍රමාණවත්. මෙන්න මේ වගේ කටුකොලයක ඔයා වුණා කරලා බැලුවට කමක් නැහැ. එතකොට දැන් ආයෙත් කියනවා කොහොමද කරන්නේ? මම ඔයාලට ඔත්තේ ඉරට්ටේ පොඩ්ඩක් කියලා දුන්නා මුලදී. ඔත්තේ සංඛ්‍යාවකට ඉරට්ටේ සංඛ්‍යාවක් එකතු කරාම අනිවාර්යෙන් එකතු වෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් කියලා. එතකොට මේ කියනවනේ A ධන B පූර්ණ වර්ගයක් කියලා. එතකොට එන්න පුළුවන් පූර්ණ වර්ග මොනවද? 1 4 9 16 25 36 වගේ මම සංඛ්‍යා ටිකක් ලියාගත්තා. එතකොට මං කිව්වා කලින් ඔත්තේ දැන් AB කියන්නේ මොකද්ද? ABC කියන්නේ අනුයාත සංඛ්‍යා. අනුයාත සංඛ්‍යාව නම් එක සංඛ්‍යාවක් ඔත්තේ නම් ඊළඟ එක ඉරට්ටේ. නැත්නම් පළවෙනි එක ඉරට්ටේ නම් දෙවෙනි එක ඔත්තේ වෙනවා. ඒ වගේ අනුයාත දෙකක් කිව්වම ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යා තමයි තියෙන්නේ. එතකොට ඔත්තේ ඉරට්ටේ ඔත්තේ එකකට ඉරට්ටේ එකක් එකතු කරාම එකතු වෙන්නේ අනිවාර්යෙන් ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට මේ ඉරට්ටේ තියෙන සංඛ්‍යාව නිකන් කපලා දාන්න පුළුවන් ඉරට්ටේ ඒවා. මොකද ඒවා ඉන්න බෑනේ. එතකොට තියෙන ඔත්තේ සංඛ්‍යාවන් A B අපි හදාගත්තා. අනුයාත සංඛ්‍යාවනේ. එතකොට A එනවා මේක මේ ඉඳන් A එනවා 4 කියලා B එනවා 5 කියලා. මේකේ A එනවා 12 කියලා B එනවා 13 කියලා. ඒ වගේ A B අගයන් අපි හොයාගත්තා. ඊට පස්සේ අපි C අගයන් ඒ වයිසුරෙන් හොයාගත්තා. මොකද A B C කියන්නේ අනුයාත සංඛ්‍යා නිසා B ට පස්සේනේ C එන්නේ. එතකොට මේකේ B 5යි නා C එන්න ඕන 6යි. මේකේ B 13 නැහැ C එන්න ඕන 14යි. ඒ වගේ අපි C අගයන් උත් හොයාගත්තා. ඊට පස්සේ B C කියනවා එකතු කරලා බැලුවා. එතකොට B C කියලා එකතු කරාම අගයක් ආවා. එන්න ඒක අගය පූර්ණ ගණයක්ද කියලා චෙක් කරලා බලුවා. එතකොට මෙන්න මේ සෙට් එකේ 27 ආව BC එකතු කරාම ඒක හරි කියලා අපි කෙලින්ම මාක් කරා. හරි කියලා ආවට පස්සේ ඊටු ටික බලන්න ඕනේ නැහැ. එතනින් එහාට බලන්න දෙයක් නැහැ. මම ඕන ඔයාලට සැකරින් තමයි පොඩ්ඩක් ඉස්සරහට බලලා ඒ කියන්නේ මේවත් චෙක් කරලා පෙන්නුවේ. ඒක නිසා උත්තරයක් ආපු ගමන් අහන්නේ අගයන් 3යිනේ. ඒ අගයන් 3 ලිව්වනම් ප්‍රමාණවත්. එතනින් එහාට බලන්න ඕනේ නැහැ. මොකද කාලින අස්තීමක් එන්නේ. ඔයාලට සැක ඇරලා පෙන්නන්න තමයි මම ඉස්සරහට තව පොඩ්ඩක් සුළු කරලා පෙන්නුවේ. එතකොට මෙන්න මෙතනින් අපේ 2011 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොට
පළවෙනි කොටසේ 16 වෙනි ඉඳන් 16 වෙනි කෙටි ප්‍රශ්නේ ඉඳන් 30 වෙනි කෙටි ප්‍රශ්නේ දක්වා කෙටි ප්‍රශ්න වල පිළිතුරු සාකච්ඡාව අවසන් වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.